ප්‍රතිවෙන්දේසි කිරීම. ඒක ඇත්තේ ලියමු. මෙහිදී පාරිභෝගිකයා විසින් තම අවශ්‍යතාවය වෙබ් අඩවියක් තුලට ඇතුළත් කරයි. එවිට එම භාණ්ඩයේ සැපයුම්කරුවන් තරඟකාරී ලෙස අඩු මිල ගණන් ඉදිරිපත් කරයි. ඒකටම ලියමු. පාරිභෝගිකයාට අවම මිලකට භාණ්ඩ මිලදී ගැනීම සිදු කළ හැකිය. හරි. එතකොට ඔන්න ඕක තමයි ප්‍රතිවෙන්දේසි කිරීම. එහෙම නැත්නම් රිවර්ස් ඔප්ෂන් කියලා කියන්නේ. ඊගාව එක තියෙනවා කණ්ඩායම් ලෙස මිලදී ගැනීම. නැත්නම් group purchasing. මේකත් මේ සාමාන්‍යයෙන් මේ ඩිජිටල් ඉකොනොමිය වල එහෙම නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය තුල තියෙන අලුත් ට්‍රෙන්ඩ් එකක්. මේ කණ්ඩායම් ලෙස මිලදී ගැනීම කියලා කියන්නේ වචනේ නම් තේරෙනවා නේ. ටීම් එකක් එකතු වෙනවා. ටීම් එක එකතු වෙලා ඉවර වෙලා භාණ්ඩ මිලදී ගැනීමක් කරනවා. ඇයි මෙහෙම කරන්නේ? right. මෙහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි දැන් සාමාන්‍යයෙන් අන්තර්ජාලය තුල අපි හිතමු අපි ගිහින් eBay එකේ යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්න try කරනවා. එතකොට අපි network වලදී කතා කරේ අපිට eBay එකේ අර RJ45 connectors තියෙනවා කොහොම අඩු ගානකට. රුපියලක් දෙකක් වෙන්නේ RJ45 connect එක. හැබැයි ඒගොල්ලෝ ඒක issue කරන්නේ මට මතක විදිහට 1000ක හෝ 5000ක පැකට් එකක්. ඒගොල්ලෝ ඒක මේ රීටේල් කරන්නේ නැහැ. ඒක තොගයක් විදිහට තමයි ලබා දීම කරන්නේ. එතකොට අපි දැන් RJ45 1000ක් විතර ගෙනල්ලා ගෙදර කම්පියුටරේ අපි රවුටරේට ගහ ගන්න ඕනේ කේබල් එකකින්. Wi-Fi ගන්න නැතුව කේබල් එකකින් ගහ ගන්න යනවා. මෙහෙම ගහන්න ගිහම අපිට ඕන වෙන RJ45 දෙකයි. හැබැයි eBay එකෙන් ඔක් ගෙන්න ගන්න ගියොත් එහෙම පැකට් එකේ තියෙනවා 1000ක් විතර. අපි ලෝකලි ගන්න ගියොත් එහෙම පොඩ්ඩක් ගාණ වැඩි. එතකොට අපි හිතමු දෙකක් නෙවෙයි අපි ගෙදර නෙට්වර්ක් කරන්න යනවා. අපිට ඕනේ RJ45 100ක් විතර. හැබැයි පැකට් එකේ 1000ක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 100ක් ලෝකල් මාකට් එකෙන් ගන්න ගියොත් එකක් රුපියල් 25ක් විතර කියලා හිතමු. ඒතර 25 වරක් 100 රුපියල් 2500ක් යනවා. අර ගොල්ලන්ගේ 1000ම තියෙන්නේ රුපියල් 2500ට විතර. හැබැයි 1000ක් ගෙනත් මෙයාට ඇති වැඩක් නැහැනේ. එතකොට ඒ වගේ වෙලාවල් වලදී මෙයා කරන්නේ මට මෙන්න මේවා
100ක් ඕනේ කියලා ප්ලේස් කරනවා. 100ක් ඕනේ කියලා ප්ලේස් කරායින් පස්සේ ඒකට අන්තර්ජාලය තුල ඉන්න තවත් කණ්ඩායමක් එකතු වෙනවා. එකතු වෙලා ඉවරලා ඕකේ ප්‍රැක්ටිකල් ඉෂුස් තියෙනවා මේක වචනයක් තමයි. එතකොට ඒ කණ්ඩායම එකතු වෙලා ඉවරලා ඒ කණ්ඩායම විදිහට අර තොගය මිලදී ගන්නවා. කණ්ඩායම විදිහට තොගය මිලදී අරගෙන ඒකෙදි ඊට පස්සේ මොකක් හෝ ක්‍රමවේදයක් හදාගන්න වෙනවා. කට්ටිය බෙදාගන්නේ කොහොමද කියලා. එතකොට සමහරට එක්කෙනෙක් අරගෙන ඉවරලා එයා අනිත් කට්ටියට කුරිය කරලා යවන්න හරි මොකක් හරි ක්‍රමයක් හදාගන්න වෙනවා. මෙන්න මේ වගේ යම්කිසි අවශ්‍යතාවයක් එහෙම නැත්නම් යම්කිසි භාණ්ඩයක් තොගයක් කණ්ඩායමක් විදිහට මිලදී ගැනීම තමයි group purchasing කියලා කියන්නේ. ඒතකොට ඕකේ තවත් දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපිට ඕනේ වෙනවා හිතමු වාහනයක මොකක් හරි කෑල්ලක් ඕනේ වෙන ඇණයක් ඕනේ වෙනවා. මේ වාහනයකට මොකක් හරි ඇණයක් ඕනේ වෙනවා. ඇණේ ගන්න කියපුවා ඒ ඇණේ නෑ. ඔය ඇණේ එන්නේ තව මොනවා හරි සෙට් එකක් එක්ක. එතකොට ඇණේ වෙනුවෙන් අපිට ගන්න වෙනවා මේ අදාළ කොටස් ටික ඔක්කොම. එතකොට ඒ වගේ වෙලාවකදී අපි කරන්නේ අපිට මෙන්න මේ ඇණේ ඕනේ වෙනවා කියලා ටෙස් කරනවා. එතකොට තවත් කණ්ඩායමකට පුළුවන් වෙනවා රයිට් මට ඔය ඇණේ ඕනේ නැහැ. මට ඕනේ මෙන්න මේ කෑල්ල කියලා වෙනත් කෑල්ලක්. ඒ කොටසේම තියෙන තවත් කෑල්ලක් කියලා ඕඩර් එක දාගන්න. එතකොට අර සෙට් එකක් විදියට විකුණන එක පර්චේස් කරලා ඉවරලා කට්ටියක් එක බෙදා ගැනීමේ හැකියාවක් එනවා. එතකොට දල අදහස තමයි යම්කිසි භාණ්ඩයක් හෝ භාණ්ඩ තොගයක් ටීම් එකක් විදිහට එකතු වෙලා අන්තර්ජාලය හරහා මිලදී ගැනීම තමයි මෙතෙන්දි වෙන්නේ. එතකොට කණ්ඩායමක් ලෙස මිලදී ගැනීමේදී එක පැත්තකින් භාණ්ඩයක මිල අඩු වෙනවා. වියදම අඩු වෙනවා. ඊට අමතරව Tamanට අවශ්‍ය ප්‍රමාණය සහ අවශ්‍ය දේ පමණක් මිලදී ගන්න පුළුවන්. නැත්නම් අර මම කිව්වා වගේ ඇණයක් ඕනේ කමට වෙනත් මොකක් හෝ බඩු ටිකක් සෙට් එකක් නරන් ආවයින් පස්සේ ඇණේ පාවිච්චි කරනවා. අර ඉතුරු කෑල්ල ගෙදර මුල්ලක දාලා තියෙනවා ටික දවසක්. ඊට පස්සේ අල්ලලා විසික් කරනවා. ඒකට මේ වගේ තත්ත්වයක් නෙන්නේ. ඒකට අන්න ඒ නිසා මේ කණ්ඩායම් ලෙස පර්චේස් කිරීමේදී ඔන්න වගේ දෙයක් එනවා. ඒකට ඔය කතන්දරේ එක පැත්තකින් ඕන වෙනවා. කවදා හරි දවසක අපි මේ ඩිජිටල් ඉකොනොමි එකත් එක්ක නැත්නම් ඔන්ලයින් බිස්නස් සඳහා යම්කිසි ඇප්ලිකේෂන් එකක් හදනවා. සොෆ්ට්වෙයාර් එකක් හදනවා නම් ඒ වගේ වෙලාවකදී අපි මේවා හිතන්න ඕනේ. දැනට තියෙනේමයි අපිට ওই ක්‍රමේ දැන් ඔයගොල්ලෝ කිව්වොත් එහෙම දරාස් එකේවත් eBay එකේවත් මම හිතන විදිහට ওই වගේ දේවල් නැහැ. නමුත් අලුතෙන් එන ට්‍රෙන්ඩ් එකත් එක්ක ওই වගේ දේවල් ඇතුළත් කරන වෙබ් අඩවි කට්ටිය හදන්න පටන් ගන්නවා. ඒකට අපි හදන දේවල් වලදී මේ වගේ ඔප්ෂන් දුන්නොත් සමහර විට අලුත් මාකට් එකක් අපිට හදාගන්න පුළුවන් වෙනවා. රයිට්. හරි. අපි එහෙමනම් දෙවෙනි එක ලියාගමු. කණ්ඩායම් ලෙස මිලදී ගැනීම. group purchasing. කණ්ඩායම් ලෙස මිලදී ගැනීම. මේක යටතේ ලියමු. මෙහිදී අන්තර්ජාලය තුල ඇති යම් භාණ්ඩයක් හෝ භාණ්ඩ තොගයක් කණ්ඩායමක් සමග එක්ව මිලදී ගැනීමක් සිදු කරයි. මම උතන ලියන්න යන්නේ නැහැ. මේක අර තොගයක් මිලදී ගන්න පුළුවන්. ඒකට Tamanට අවශ්‍ය ප්‍රමාණය පොඩ්ඩක් නෝට් කරලා තියමු නේද? මට හිතෙනවා මේකේ ඊගාව රූලෙන් නියම අපි මෙහිදී Tamanට අවශ්‍ය ප්‍රමාණය හෝ කොටස පමණක් අඩු පිරිවැයකින්
මිලදී ගැනීමට හැකි වේ. මිලදී ගැනීමට හැකි වේ. හරි. ඔන්න ප්‍රතිවෙන්දේසි කිරීම ඊගාවට group purchasing. මම මේ e-marketplace කියන කතන්දරයට ලියන්න යන්නේ නැහැ. e-marketplace කියලා කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණන්න තියෙන ස්ථාන. හරි. ඒකට සාමාන්‍ය ඉස්සර නම් e-marketplace කියපුවම හරි අමුතු දෙයක්. භාණ්ඩයක් කොහොමද මේ අන්තර්ජාලය හරහා විකුණන්නේ කියලා. ඒකට ඉස්සර කඩේට ගිහිල්ලා කඩෙන් බඩු ටික ගැනීම විතරයි තිබුණේ. ඊට පස්සේ දල වශයෙන් සුපර් මාකට් කියන කතන්දරෙත් එක්ක ඉස්සරහට ආවා. හැබැයි මේ වෙනකොට අපිට අන්තර්ජාලය හරහා මිලදී ගන්න පුළුවන් කියන එක ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ඒකට අන්න ඒක තමයි මේ වෙළඳපොළ කියලා කියන්නේ. අපිට අන්තර්ජාලය හරහා පවතින වෙබ් අඩවියක් තුළින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පැවතීම තමයි. එහෙම නැත්නම් අන්තර්ජාලය තුළින් භාණ්ඩ මිලදී ගැනීමට පවතින ස්ථාන තමයි වෙළඳපොළ කියලා කියන්නේ. එතකොට මේ වෙළඳපොළේ තියෙන වාසි මොනවද? සාමාන්‍යයෙන් අපි බඩු මිලදී ගන්නේ ගමේ කඩෙන් නම් අපිට ආයේ සංසන්දනය කරන්න බෑ. අපි මුදලාලිට කඩේට ගියා කියන දෙයක් අරගෙන ආවා. හැබැයි අන්තර්ජාලය තුලදී අපිට පුළුවන් භාණ්ඩවල ක්වොලිටි එක නැත්නම් වර්ගය සංසන්දනය කරන්න. ඒ වගේම මිල සංසන්දනය කරන්න පුළුවන්. අවුම් මිලකට අපිට යන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන භාණ්ඩය අවුම් මිලකින් හොයාගන්න පුළුවන් අපිට. එතකොට සැපයුම් කරව විශාල ප්‍රමාණයක් එක්ක අපිට මේ සංසන්දනය කරන්න පුළුවන් ලෝකේ පුරාම ඉන්න කණ්ඩායමත් එක්ක. අරකනම් ගමේ කඩේ විතරයි. ගමේ කඩ දෙකක් තියෙනවා නම් ඔය ගමේ කඩ දෙකත් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. නමුත් ඔන්ලයින් මාකට් එකේදී අපිට සංසන්දනය කරන්න පුළුවන් වෙනවා ලෝකේ තියෙන නිෂ්පාදකයෝ එහෙම නැත්නම් ව්‍යාපාර සැපයුම් කරවෝ විශාල ප්‍රමාණයක් එක්ක. ඒ වගේම තමයි සැපයුම් කරුවන්ටත් ඔකේ වාසියක් වෙනවනේ. ඒගොල්ලන්ට දැන් අර ගමේ කඩේ නම් බඩු ටික විකුණන්න පුළුවන් ගමේ මිනිස්සු ටිකට විතරයි. හැබැයි ඔන්ලයින් මාකට් ප්ලේස් එකක් හදාගත්තොත් එහෙම අපිට ලෝකේ ඕනෙම තැනකට විකුණන්න පුළුවන්. මේක එතකොට අර ඉස්සර වගේ ටවුන් එකක් ගත්තොත් ටවුන් එකක් ඔය හැදෙන්නේ ටවුන් එකේ කඩයක් දාගත්තම වෙන්නේ මුළු ටවුන් එකට ඇදෙන හැමෝම මේ කඩ වලට ඇදෙනවා. එතකොට බිස්නස් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ගමේ කඩේකට වඩා ටවුන් එකේ කඩේ බිස්නස් එක වැඩි වුණේ ටවුන් එකට වටපිටාවෙන් මිනිස්සු ගොඩාක් එන එක එන නිසා. හැබැයි ඔන්ලයින් මාකට් වලදී මේක තියෙන ටවුන් එකේද ගමේද ලංකාවේද ඉන්දියාවේද ඇමරිකාවේද කියන එක අදාළ නැහැ. අන්තර්ජාලය තුළට මේක දැම්මයින් පස්සේ සමහර රටවල් වල තියෙන නීති සහ ඇතුළු වීමේ ගැටලු තියෙනවා. එහෙම නැත්නම් මේ මාකට් ප්ලේස් එක අපිට ලෝකේ ඕන මේ අපේ සයිට් එක හරහා ලෝකේ ඕන තැනකට විකුණන්න. ඒක විශාල ක්ලයන්ට් බේස් එකක්. නැත්නම් විශාල පාරිභෝගික ජාලයක් අපිට හදාගන්න පුළුවන් මේ ඔන්ලයින් මාකටිං කියන ඒවායි. ඒකට ඔයගොල්ලන්ගෙන් අහන්න ඕන ඔය වගේ දේවල් තමයි. හිතලා ලියන්න පුළුවන් උත්තර තියෙන්නේ. ඒවට ගැළපෙන දේවල් දැනගන්න ඕනේ. මෙන්න මේ වගේ වචන තමයි ඒ සිලබස් එකත් එක්ක අපිට ඕන වෙන්නේ පැහැදිලි කිරීම කරන්න. reverse auction මේ group purchasing මේ වගේ දේවල් තමයි ඕනේ වෙන්නේ. e-market place කියන එකට මම ලියන්න යන්නේ නැහැ. ඒ කියන්නේ e-market place කියලා කියන්නේ ඔය අපි දකින දරාස්ෝ eBay වගේ එකක් කියන එක මතක තියාගෙන ඉන්න. ඊට පස්සේ මේ පාඩමේ අපිට වැදගත් වෙන තවත් වචන තුනක් තියෙනවා. හරි. මේක නම් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ඔක්කොම දේවල් ටික මම දීලා තියෙනවා. නමුත් මම පැහැදිලි කිරීමක් විතරක් කරන්න. මේකේ අංකිත ආර්ථිකයේ ව්‍යාපාර සංවිධාන වර්ග කියලා තියෙනවා. හරි. ව්‍යාපාර සංවිධාන වර්ග. සංවිධාන වර්ග කියන එකේදී මම පළවෙනි එක ගන්නවා PO bricks. මේකට සිංහල වචනයක් පාවිච්චි කරන්නේ පේපර් එකේ ගන්නේ bricks කියලාම තමයි. ඔක සිංහලෙන් ලියනවා බයන්නයි bricks කියලාම තමයි මේ පේපර්ස් වල පාස් පේපර් වල තියෙන්නේ. හරි. මේ PO bricks කියලා කියන්නේ එහෙම නැත්නම් bricks කියලා කියන්නේ ගඩොල් කියන එක නේ. මේ bricks කියලා කියන්නේ භූමියේ නිශ්චිත ස්ථානයක. ඔය ගමේ තියෙන කඩය bricks වර්ගයේ එකක්. ඒක නිශ්චිත ස්ථානයක පිහිටවලා තියෙනවා. එතකොට ඒක එහෙම යන්නේ නැහැ. ඒකේ තියෙන භාණ්ඩ ගන්න නම් අදාළ ස්ථානෙට එන්න ඕනේ. එතකොට අන්න ඒ වගේ භූමියේ නිශ්චිත ස්ථානයක පිහිටවලා තියෙන යම්කිසි ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ જાතියේ ව්‍යාපාර වලට අපි කියනවා PO bricks business type එක කියලා. එතකොට මේවැයි තියෙන ලක්ෂණය තමයි අපි භාණ්ඩයක් මිලදී ගන්න නම් කඩේට යන්න ඕනේ. නේ? කඩේ අයියට බෝල්ඩයක් දීලා ගෙන්න ගන්න පුළුවන් නේ. හැබැයි එතකොට ඒක නෙවෙයි නේ. සාමාන්‍ය අර කතා කරන කඩේට ගිහින් භාණ්ඩය මිලදී ගැනීම තමයි PO bricks කියලා කියන්නේ. ඒතර කඩේ භෞතිකව පිහිටලා තියෙනවා. කඩේට ගියපුවම
තියෙන කඩේ තියෙන බඩු ටික ඔක්කොම එහාට මෙහාට පෙරලලා ඉවරලා අවශ්‍ය එක මිලදී ගන්න පුළුවන්. අපිට ඒවා මේ සංසන්දනය කරන්න පුළුවන් එතනින් ඉඳන්ම. පරීක්ෂා කරලා බලන්නත් පුළුවන්. හරි. එතකොට පියෝබ්‍රික්ස් වලදී මාර්ගගත ඔන්ලයින් බිස්නස් කරන්නේ නැහැ. පියෝබ්‍රික්ස් කියලා කියන්නේ පියෝ කියලා කියන්නේ නේ. පියෝබ්‍රික්ස්. එතකොට අඩේට ඇවිත් විතරයි බඩු දෙන්නේ. ඒගොල්ලෝ ඔන්ලයින් බිස්නස් කරන්නේ නැහැ. කෝල් කරපුවම දෙන්නෙත් නැහැ. මොබයිල් ඇප් එකක් දෙන්නෙත් නැහැ. මොකුත් නැහැ. හරි. එතකොට මේකේ තියෙන සාමාන්‍ය ප්‍රධානම වාසිය තමයි පාරිභෝගිකයාට අඩේට ගිහිල්ලා භාණ්ඩය පරීක්ෂා කරන්න පුළුවන්. ඔන්ලයින් එකක් අපිට පරීක්ෂා කරන්න බැහැනේ. භෞතිකව පරීක්ෂා කරන්න බෑ. ඉතින් ෆොටෝස් ටිකක් ඒගොල්ලෝ දාපු ෆොටෝස් ටික බලන්න තමයි අපිට තියෙන්නේ. නමුත් මේකෙදි අපිට භෞතිකව පරීක්ෂා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ක්ෂණිකව කඩේට ගියා ගත්තා ආවා. ඒකට ක්ෂණිකව අදාළ භාණ්ඩය පාරිභෝගිකයා අතර එනවා. මුදල් ගෙවීමෙන් පස්සේ භාණ්ඩය අතර ගන්න පුළුවන්. හැබැයි මේකෙදි අපි කියන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර කාලයක් ගත වෙනවා. දැන් කොහොම මේ සංකීර්ණ ජීවන රටාවක් තියෙන කෙනෙක්ට මේ ක්‍රමේ ටිකක් අමාරුයි. එයා වැඩ ටික ඔක්කොම කරලා ගෙදරට එන්න රෑ 10ට 11ට ඒ වෙනකොට කඩ ටික ඔක්කොම වහලා එතකොට එයාට බඩු ගන්න විදිහක් නැති වෙනවා. හැබැයි එයාට මේ ක්‍රමේ නැතුව ඔන්ලයින් ගන්න පුළුවන් වුණොත් ඔන්ලයින් ඕඩර් කරලා තියෙනවා. ගෙදරට මේ ටික ඩිලිවර් කරන්න කියලා. එතකොට මේ ක්‍රමය සාමාන්‍යයෙන් යම් කිසි කාලයක් ගත වෙනවා. පාරිභෝගික පහසුව ගොඩක් අඩුයි. හරි. හැබැයි සාමාන්‍ය විශ්වාසය කියන එක මේකෙදි වැඩි. මොකද භාණ්ඩය එලින්ම බලලා පාරිභෝගිකයා අතට අරගෙන තමයි අදාළ භාණ්ඩය හොඳනම් ගන්න. ඒ හින්දා පාරිභෝගික විශ්වාසය තරමක් දුරට වැඩි මේ තියෙන ක්‍රමය. හරි. එතකොට මෙන්න පියෝබ්‍රික්ස් කියන ආකෘතියේ තියෙන ලක්ෂණ තමයි මේ තියෙන්නේ. හරි. උදාහරණ අවශ්‍ය නැහැ. උදාහරණ වලට කියන්නේ. ගමේ බුලත් කඩේ ගමේ කඩේ ගමේ තියෙන ඕනෙම දෙයක් සාමාන්‍යයෙන් ගමේ නෙවෙයි. ගමේ වෙන්න පුළුවන්, නගරේ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මාර්ගගතව ව්‍යාපාර කරන්නේ නැත්නම් ඒවා බ්‍රික්ස් වර්ගයේ ව්‍යාපාර. හරි. මම ඊගාවට යන්නම් ක්ලික් වර්ගයට. මැදේ කතරලා ආවේ ඒකට පස්සේම ක්ලික්. වචනේම තේරෙනවා නිකන් මේක ක්ලික් කරලා බාන තෝරනවා වගේ නේ. බ්‍රික්ස් කියලා කියන්නේ භූමියේ නිශ්චිත ස්ථානයක තියෙනවා. ක්ලික් වර්ගය කියලා කියන්නේ මේවා සේවා සපයන්නේ මාර්ගගතව විතරයි. ඒගොල්ලන්ගේ ඕෆ්ලයින් මේ බිස්නස් නැහැ. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපි මෙට්‍රොපොලිටන් එක ගන්නවා. මොකක් හරි භාණ්ඩයක් මිලදී ගන්න ෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි මොකක් හරි එකක් ගන්න මෙට්‍රොපොලිටන් එක තෝරගන්න. මෙට්‍රොපොලිටන් එක තෝරගත්තොත් මෙට්‍රොපොලිටන් ළඟේ ලෝකල් මේ බ්‍රාන්චස් තියෙනවා. අනේ ශාඛා තියෙනවා. ඒ වගේම ඕනනම් ඔන්ලයින් බ්‍රාන්ච් එකකුත් තියෙනවා. ඔන්ලයින් අපිට භාණ්ඩය ඕඩර් කරන්නත් පුළුවන්. එහෙමනම් ඒ ආයතනය ක්ලික් වර්ගයේ නෙවෙයි. හරි. මේ ක්ලික් වර්ගය කියලා කියන්නේ මේගොල්ලන්ගේ තියෙන ඔන්ලයින් බිස්නස් විතරයි. මොනවද එහෙම තියෙන්නේ? මේ දරස් කියන එක ගත්තොත් එහෙම ඔන්ලයින් බිස්නස් විතරයි නේද? ඔෆ්ලයින් නැහැ නේ ඒගොල්ලන්ගේ. ඒක මන් දන්නේ නැහැ. eBay ගත්තොත් ඔෆ්ලයින් නැහැ. Alibaba ගත්තොත් ඒත් ඔෆ්ලයින් නැහැ. සමහරට ඒකට බඩු සැපයුම් කරුවන්ගේ වෙන කඩ තියෙන්න පුළුවන්. නමුත් මේ eBay කියලා වෙනම කඩයක් නැහැ නේ කොහෙවත් නේද? දරස් කියලා ඒගොල්ලන්ගේ ලොග ගබඩාවක් නම් තියනවද කොහෙද? නමුත් සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ කඩයක් නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ඔෆ්ලයින් නැහැ. ක්ලික් වර්ගය කියලා කියන්නේ එතකොට සරලව තේරුම් ගන්න පුළුවන් ක්ලික් කියන්නේ ව්‍යාපාර කටයුතු මාර්ගගතව පමණක් කරනවා නම් අන්න ඒගොල්ලන්ට කියනවා ක්ලික් වර්ගයේ ව්‍යාපාර කියලා. හරි. මේවයි ලක්ෂණය. මේවා භෞතිකව පිළිහිටලා නැහැ. ව්‍යාපාරිකයි පාරිභෝගිකයි හම්බෙන්නේ නැහැ. ඒක අපි දන්නවනේ. අපිට භාණ්ඩේ එන්නේ කාගෙන්ද කියන්නේ අපි දන්නේ. අපි දන්නේ eBay කියන එක විතරයි. අපි eBay එකේ ඕඩර් එක දැම්මයින් පස්සේ පාරිභෝගික සමහරට සැපයුම් කරුවගේ විස්තර ටික අපිට දෙවේ. නමුත් ඒ පුද්ගලයා අපිට හම්බෙන්නේ නැහැ. මේක කොහෙද තියෙන්නේ කියන එක අපි දන්නේ නැහැ. නමුත් අපි ඒක දෙන්න භාණ්ඩය ඉරිව වෙනවා. ඒ වගේම භාණ්ඩේ පරීක්ෂා කරන්න අපිට බැහැ නේද? නේද? සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි බලන්නේ ෆොටෝ එක විතරයි. ෆොටෝ එක බැලුවා ෆොටෝ එක බලලා තමයි ඕඩර් කරන්නේ. අපිට භෞතිකව පරීක්ෂා කරන්න බැහැ මේ භාණ්ඩය. ඒ නිසා මේ ක්ලික් වර්ගයේ ව්‍යාපාරවලදී ඕඩර් කරපු එක නෙවෙයි ගෙදරට එන්නේ ගවුමක් ඕඩර් කරොත් ඒක යන තව පාරේ යන්න බෑ. නේ? ඒකට මේ වගේ මේ ඕඩර් කරන භාණ්ඩ පිළිබඳ ලොකු විශ්වාසයක් මිනිසුන් නැහැ. ඒ විශ්වාසය ගොඩනගා ගන්න ඔය ආයතන වල සෑහෙන මහන්සියක් දරන්න වෙනවා. ඒක තමයි රේටින් දාලා කමෙන්ට්ස් දාලා අරවා මේවා කරලා
කොහොම හරි මේ භාණ්ඩ කරලා ගන්න. ඒවටත් බොරුනේ කරන්නේ. ගොඩක් වෙලාවට ඔන්ලයින් බිස්නස් ගැන මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් නැහැ. හරි. එතකොට ඊගාවට ඔක ඊගා ප්‍රශ්නේ තියෙන්නේ ක්ෂණිකව භාණ්ඩේ හම්බෙන්නේ නැහැ නේද? හිතමු ඔන්න ගෙදරට කට්ටියක් එනවා ගෙදර සීනි ඉවරනවා. ඔන්ලයින් ඕඩර් කරොත් මොකද වෙන්නේ? දවස් දෙකක් විතර යනවා සීනි කිලෝ එකක් එන්න නේ. ගමේ කඩේ නම් හොරෙන් දුවලා ගිහිල්ලා ඉවරලා සීනි ටිකක් අරගෙන ක්ෂණිකව එන්න පුළුවන්. එහෙම නැත්නම් උදේට දත් මදින්න ටූත් පේස්ට් එකක් නැති වුණොත් එහෙම අපි දානවා ඕඩර් එකක්. එතකොට දත් මදින්න නැතුව ඉන්න වෙනවා දවස් 3ක් විතර. මොකද ක්ෂණිකව භාණ්ඩය අපිට හම්බෙන්නේ නැහැ නේ ක්ලික් වර්ගයේ නේ. එතකොට මේකත් ලොකු ඉෂුව එකක් මේ ක්ලික් වර්ගයේ. මේ භාණ්ඩය මිනිස්සයා අතට ලැබෙන කාලය සාමාන්‍යයෙන් වැඩි කාලයක් ගත වෙනවා ක්ලික් වර්ගයේ ඉවෙන්න. දැන් අපි පීසා ගත්තොත් එහෙනම් පීසා කියන එකත් අපි ගන්නේ පීසා නම් ක්ලික් ඇන්ඩ් බ්‍රික්ස් ඇන්ඩ් ක්ලික් කියලා මේ දෙක මැද එකක්. ඒකෙදි යම්කිසි වේගයකින් අදාළ භාණ්ඩය ඩෙලිවර් කරනවා. එතකොට අර මේ ආයතනවල ක්වොලිටි එක ටිකක් අපි ඉගෙන ගන්නේ නැහැ ඒ වලට. දැන් මේ ඔන්ලයින් බිස්නස් වලදී මේවයේ තියෙන ගුණාත්මක භාවය සහ මේවයේ රේටින් මෙයා කරද්දී ওই ඩෙලිවර් ටයිම් එක සාමාන්‍යයෙන් ගන්නවා. එක ෆැක්ටර් එකක් විදිහට ඩෙලිවර් ටයිම් එක ගන්නවා. රයිට්. කොහොම වුණත් මෙන්න මේ ටිකත් ලියන්න අවශ්‍ය නැහැ. මම මේක ඔයාලට එව්වන්නේ. හොඳම වැඩි මේක print එකක් ගන්න එක. ලීසින් වැඩි ලියලා ඉන්න ඕනේ නැහැ. එතකොට ක්ලික් වර්ගයේ ව්‍යාපාරවල තියෙන ඔන්න ඔය වගේ ලක්ෂණ ටිකක්. ඊගාවට දැන් මේකේ තව එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඊටාම අඩු පිරිවැයකින් මේ විශාල වෙළඳපොළක් නිර්මාණය කරගත හැකිය කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ෆිසිකලි කඩයක් දාන්න ගියොත් එහෙම මොකද්ද වෙන්නේ? බිල්ඩින් එකක් ඕන වෙනවා. ඔයකට රෙන්ට් එකක් ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් අපිට බිල්ඩින් එකක් හදන්න වෙනවා. ඊට පස්සේ ඕකේ රාක්ක ගහන්න වෙනවා. ඊට පස්සේ ෂෝරූම් මොනවා හරි හදන්න වෙනවා. වඩු ටික ලස්සනට අස් කරන්න වෙනවා. ඒකට මේ වගේ ප්‍රශ්න ගොඩයි. හැබැයි ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගත්තොත් ෆොටෝ එකක් ගහගන්න ලස්සන තැනක් පොඩ්ඩක් හදාගෙන ඉතින්ට දාලා ෆොටෝ ටිකක් ගහගත්තයින් පස්සේ ෆොටෝ ටික අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔය ටික කොහේ හරි කාමරයක මුල්ලක දාලා තියලා කවුරු හරි කෙනෙක් ඕඩර් කරොත් එහෙම ලස්සනට පැක් එක ගැහුවා මේ කුරියර් සර්විස් එකක් කරා යවුවා. එතකොට මේකට යන වියදම ඉදර ඉඳන් කරන්න පුළුවන් වැඩක්. අවශ්‍ය වෙන්නේ වෙබ් අඩවියක් විතරයි. එතකොට සාමාන්‍ය වියදම අපිට දැනෙන්නේ මේ ඔන්ලයින් බිස්නස් වලට ලොකු වියදමක් යනවා කියලානේ. වෙබ්සයිට් එකක් සම්පූර්ණ නඩත්තු කරන්න. වෙබ්සයිට් එක හදාගන්න පොඩි වියදමක් කියයි. ඊට සාමාන්‍ය රුපියල් e-commerce site එකක් හදන්න මේ වෙනකොට රුපියල් 60000ක් 70000ක් වගේ යනවානේ. ඊට පස්සේ annually ඊට පස්සේ domain name එකට යම් කිසි මුදලක් සහ hosting වලට යම් කිසි මුදලක් වේදම් කරන්න වෙයි. ඒක බොහොම පොඩි මුදලක්. සාමාන්‍ය රුපියල් 10000ට අඩු මුදලක් ලොකු බිස්නස් එකක් කරන්න ගියොත්. පොඩි මට්ටමේ shop එකක් නම් රුපියල් 5000ක 6000ක මුදලකින් අවුරුද්දක් කව කරන්න පුළුවන්. ඒකට ඒක බලපුවම මාසික ගාණ ගත්තොත් එහම ඉතාම පොඩි මුදලක්. මාසික කුලිය. දැන් කඩේක නම් මාසික කුලිය දැන් ඉනිගත් තියෙන ටවුන් එකේ ගත්තා රුපියල් 30000ක් 40000ක් ගන්න ඕනේ. එතකොට මේ වියදම මේ වගේ ඔන්ලයින් නෙවෙයි වියදම ගොඩාක් අඩුයි. ඒ වගේම ඒකෙන් ටාගට් කරන්න පුළුවන්. අර ගමේ කඩේ නම් ගමේ මිනිස්සු විතරයි. හැබැයි ඔන්ලයින් බිස්නස් එකකදී අපිට මුළු ලෝකෙම ටාගට් කරන්න පුළුවන්. මේ දවස්වල අපි කරගෙන යනවා ලංකාවේම ව්‍යාපාරිකයෝ ටිකෙන් ටික ඔන්ලයින් කරා කියන්නේ අජේ ප්‍රොජෙක්ට් එක උපරිමෙන් try කරනවා ලංකාවේ මොනවා හරි කමන්නේ පොඩි දෙයක් හරි කමන්නේ පිටරට යවලා ඩොලර් එකක් දෙකක් හරි ලංකාවට ගෙන්න ගන්න. ඒකට මුළු ලංකාව පුරාම කට්ටිය ඔන්ලයින් බිස්නස් වලට ට්‍රේන් කරනවා. මේ වෙනකොට අපි 14000ක් කියන්නේ මම 14000 ට්‍රේන් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ බේස් එක වැඩෙන්නේ සෝෂල් මීඩියා හරහා මෙයා කරලා ඒ රටවල් වල ඇඩ් බූස්ට් කරන එක. එහෙන් බූස්ට් කරලා ඉවරලා යවනවා. මොනවා හරි කමන්නේ ගමේ තියෙන මොනවා හරි දෙයක් කොහොම හරි කරලා රට යවන්න තමයි අපි try කරන්නේ. right. එතකොට මේක තමයි ක්ලික් වර්ගයේ ඊගාවට තියෙනවා bricks and click. bricks and click කියලා කියන්නේ ওই දෙකේ එකතුව. ඒකට දැන් ආයෙ ඉගෙන ගන්න දෙයක් නැහැ. bricks කියලා කියන්නේ භූමියේ තියෙන එක, click කියන්නේ අන්තර්ජාලය තුල තියෙන එක. bricks and click කියලා කියන්නේ භූමියේ තියෙනවා අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වෙනවා. මේක තමයි මේ සාමාන්‍ය මේ වෙනකොට තියෙන හොඳම ට්‍රෙන්ඩ් එක. මොකද ඔන්ලයින් බිස්නස් එකකදී ලොකු ක්ෂණිකව මේ භාණ්ඩ මිලදී ගන්න බැරි වුණාට මේ මිනිස්සුන්ට කාර්ය බහුල මිනිස්සුන්ට ඒ සර්විස් එක ඕනේ.
ඒ වගේම මිනිස්සුන්ට විශ්වාසය ඇති වෙන්න, ඇවිල්ලා බලන්න, පරීක්ෂා කරන්න භූමියේ කොහේ හරි තැනක තියෙන්න ඕනේ. ඒ වගේම යම්කිසි වොරන්ටි ඉෂුව එකක් ආවොත් එහෙම මේක වොරන්ටි පීරියඩ් එක කැඩුනොත් එහෙම ඔන්ලයින් එකේදී ඕක යවන්න වෙන්නේ කොහාටද? ඒක අපි දන්නේ නැහැනේ. නමුත් මේ වගේ ෆික්ස් එකකදී ෆික්ස් එකකදී ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්තත් අපිට ඒකේ වොරන්ටි ක්ලේම් කරන්න අදාළ ආයතනයට යන්න පුළුවන්. ඒකට ඒ හින්දා අර ඉස්සලා දෙකේම තිබ්බ වාසි ටික ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. මේකේ තියෙන අවාසිය තියෙන්නේ වියදම වැඩි කාර්ය මණ්ඩලය වැඩිපුර ඕනේ. මොකද ඔය කාර්යයන් දෙකටම මිනිස්සු ඕනේ වෙනවනේ. වික්ස් කියන්නේ ෂෝරූම් එකටත් භාණ්ඩ විකුණන්න මිනිස්සු ඕනේ වෙනවා. ඔන්ලයින් එකේදී ටෙක්නිකල් සපෝට් කරන්න මිනිස්සු ඕනේ වෙනවා. ඒ හින්දා වියදමත් පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වගේම මම මේ කියන්නේ ව්‍යාපාරිකයෙක් පැත්තෙන් ව්‍යාපාරිකයාගේ වියදම වැඩි වෙනවා. ඊට පස්සේ කාර්ය මණ්ඩලය වැඩිපුර ඕනේ වෙනවා. එතකොට එහෙම නැත්නම් මේක සාමාන්‍යයෙන් පාරිභෝගිකයා පැත්තෙන් නම් ගොඩක් හොඳ සර්විස් එකක් බ්‍රික්ස් ඇන්ඩ් ක්ලික් කියන එක. මම මේ දෙකේ මුකුත් ලියන්නේ නැහැ. මොකද මේ ටික මේකේ තියෙනවනේ ටියුට් එකේ. ඒ හින්දා මේ ටික කොහොමම ගමු. ඊට පස්සේ e-commerce භාවිතයේ වාසි කියලා දෙයක් තියෙනවා. මේවත් ඕනේ වෙනවා ඈ. මම නිකන් කියන්නම්. ඔයගොල්ලන්ට මේ පේපර් එකකදී මේ විද්‍යුත් වාණිජ්‍යයේ වාසි එකක් තුනක් ලියන්න කියලා කිව්වොත් ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් එන්නේ ස්ට්‍රක්චර් පේපර් එකේ සම්පූර්ණ ප්‍රශ්නයක් එන්නේ නැහැ කවදාවත් e-commerce. වෙන ප්‍රශ්නයක් දීලා ඒක අර සම්පූර්ණ ප්‍රශ්නයක් කම්ප්ලීට් කරන්න බැරි වුණායින් පස්සේ තව කොටසක් දැමිය යුතුයි. A B කියලා කොටස් දෙකක් දෙනවා. හැබැයි ওই ප්‍රශ්නෙට C කියලා කොටසකුත් ඕනේ කියලා හිතනොත් එහෙම නැත්නම් ලකුණු සම්පූර්ණ කරන්න බෑ වගේ දැන්නොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට රින්ගන්නේ මේ e-commerce වලින් කෑල්ල. එතකොට ස්ට්‍රක්චර් පේපර් එකේ සමහර විට ඔය එක කොටසක් විතර මේ e-commerce වලින් තියෙනවා. හරි. රචනා ප්‍රශ්නයක් සම්පූර්ණම නෙමෙයි. පාඩම් දෙකක් එකතු වෙලා රචනා ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒතකොට e-commerce වල වාසි විදිහට එකක් තමයි ලෝ ඕනෑම තැනක සිට වෙළඳාම් කරන්නත් පුළුවන් මිලදී ගන්නත් පුළුවන්. හරි. අපි ඔකට කියන global access කියලා. ඒ කියන්නේ අපිට ස්ථානීය වැදගත් නැහැ. කොහෙද පිටින්නේ කියන එක වැදගත් නැහැ e-commerce වලදී. ඒ කියන්නේ online business වලදී කොයි ඕනෑම තැනක විකුණන්න පුළුවන් ඕනෑම තැනකින් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් ලොකු පාරිභෝගික ජාලයක්. ඉස්සලා කිව්වා අර ගමක කඩයක් නෙවෙයි. ගමක කඩකින් ආවරණය කරන්නේ එයාගේ වටේ තියෙන තවත් කඩ කීපයක් හම් වෙන තැන දක්වා තියෙන පාරිභෝගිකයෝ ටික විතරයි. නමුත් මේකෙදි පිට සීමා මායිම් නැහැ කියලා කියන්නේ නේද? පිට ගමද එහෙම නැත්නම් සම්පූර්ණ අපේ දිස්ත්‍රික්කයේද ලංකාවද මුළු ලෝකෙටම බිස්නස් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ සිනෑ ඔය කිව්වට මුළු ලෝකෙටම බිස්නස් කරන්න ඒ ක්ලයන්ට් බේස් එක හදා ගන්න ඕනේ. නමුත් අපිට විශාල පාරිභෝගික ජාලයකට යන්න පුළුවන් මේ ඔන්ලයින් මාකට් එකත් එක්ක. හරි. ඊගාවට අපි ගොඩක් වෙලාවට ගොඩක් සයිට් වල දැකලා තියෙනවානේ මේ 24/7 කියන එක. මේ කියන්නේ දවසේ පැය 24 පුරාම මේකේ ගනුදෙනු කරන්න පුළුවන්. ඒ වගේම මේ දවස් 7ම. ඒ කියන්නේ හැම දවසක්ම හැම වෙලෙම මේ අදාළ ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන් කියන එක තමයි මේ 24/7 කියලා කියන්නේ. හරි. ඒකට ඕනෑම දිනක ඕනෑම වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන් විද්‍යුත් වාණිජ්‍ය තුල. ඔයගොල්ලෝ දැකලා නැන්නේ eBay එක මේ වෙලාවට නිදා ගන්නවා. එහෙම නැත්නම් දරාස් එකේ මේ වෙලාවට බඩු ගන්න බෑ. එහෙම නැහැ. සර්වර් ෆේලියර් එකක් ආවොත් හැරෙන්න සාමාන්‍යයෙන් හැම වෙලෙම වැඩ කරනවා. හරි. එතකොට ඊගාට අපි ඉස්සලා කිව්වා වගේම අඩු පිළිවෙලකින් විශාල වෙළඳපොළක් අල්ලා ගන්න පුළුවන්. මේකෙදි ඊට පස්සේ ඊගාව දේ තමයි අපිට ඇනලයිස් කරන්න විශ්ලේෂණය කරගන්න පුළුවන් පාරිභෝගික අවශ්‍යතාවය. අඩේට එන මිනිස්සුන්ගේ අවශ්‍යතාව ටික නම් අපිට ලේසි නෑ. සාමාන්‍යයෙන් හැම මිනිස්සයම එකම පැටර්න් එකට තමයි බඩු ටික ගන්න. හැමදාම එකම කඩේකට ගන්නකොට මුදලාලි දන්නවා රයිට් මෙයා ආවනම් මෙන්න මේ බඩු ටික තමයි ගන්න කියලා. දඩබඩ ගාලා පැකට් එකට යන්න දාන්න පුළුවන්. හැබැයි ඕක දැන් මේ ඔන්ලයින් බිස්නස් වලදී ඒගොල්ලෝ මේ අපේ හැඟීම් අපි වැඩිපුර බලන්නේ මොනවද? ඒ වගේ දේවල් ටික ඇනලයිස් කරගන්න පුළුවන්. එක්සැම්පල් එකක් විදිහට අපි ඔන්ලයින් ගිහිල්ලා දැන් හිතන්නකෝ මම ගිහිල්ලා ඉවරලා Google එකේ සර්ච් කරනවා මොබයිල් ෆෝන් එකක්. Google එකේ මොබයිල් ෆෝන් එක සර්ච් කරපුවම මගේ ෆෝන් එකෙන් ඔය ෆෝන් එකේම
මම Facebook account එක open කරපුවා Facebook account එක පිරෙන්න එනවා phone ad ටික. මොකද වෙන්නේ? අර Google search එකෙන් analyze කරලා බලනවා මෙන්න මෙයා search කරේ මොනවද? මේ මිනිස්සයා මෙන්න මේව තමයි මේ දවස්වල හොයන්නේ. එහෙනම් අපි මේ දවස්වල හොයන දේවල් ටික අපිට හැම පැත්තෙම ගෙනත් දෙනවා. අපි ඔකට අර මේ ඉන්ටෙලිජන්ට් ඒජන්ට් කියලා කතන්දරයක කතා කරනවා. ඒක මෙතෙන්දි කතා කරන්නේ නැහැ. ඒක මම අර AI කියන පාඩමේදී කතා කරන්නේ. කොහොම වුණත් සාමාන්‍යයෙන් මේ විශ්ලේෂණය කරගන්න. හරිම ලේසි. ඒ වගේම මිනිස්සු මොන වගේ දේවල් වලටද කැමති? මේ රටවල් වල මිනිස්සු මොන වගේ පාටවල් වලටද වැඩිපුර කැමති? මොකද අපි ගිහින් සාමාන්‍යයෙන් මොනවා හරි දේවල් ටිකක් දාලා ඇඩ් ටිකක් දාලා තිබ්බම ඒකේ ගිහින් අපි ක්ලික් කරන හැම ප්‍රොඩක්ට් එකක් ගැන විස්තර ඩේටාබේස් එකේ ගබඩා ගන්නවා. එතකොට ඒ ඩේටාබේස් එක ඇනලයිස් කරන කට්ටියට පුළුවන්. ඔක ඇනලයිස් කරන්නේ මොකක් හරි software එකක් දාලානේ. ඒ software එකේ ඩිස්ප්ලේ කරනවා මෙන්න මේ මිනිස්සයා හොයන්නේ මෙන්න මේ වගේ දේවල්. මෙයා හොයන්නේ රුපියල් 30000ත් 40000ත් අතර ෆෝන් එක. එහෙනම් මෙයාට මේ ලක්ෂ 3-4ක ෆෝන් වෙන්නලා වැඩකුත් නැහැ. මේ රුපියල් 2000 3000 ෆෝන් වෙන්නලා වැඩකුත් නැහැ. මෙයාට පෙන්වන්න ඕනේ මෙන්න මේ රේන්ජ් කිට්ටුවෙන් යනවා. එතකොට එයා ඔකේ ටිකක් ඈඩ් කරලා රුපියල් 20000 ඉඳන් 60000 විතර රේන්ජ් එකේ තියෙන දේවල් ටික ඩිස්ප්ලේ කරන්න පටන් ගන්නවා. හරි. ඒතර ඔන්න ඔය විදිහට විශ්ලේෂණය කරන්න හරිම ලේසි පාරිභෝගික අවශ්‍යතා මේ ඔන්ලයින් බිස්නස් වල. එක ව්‍යාපාරිකයාගේ පැත්තෙන් එන වාසිය. හරි. මේකේ අවාසි කියලා විදිහට අපිට ගන්න වෙන්නේ සාමාන්‍ය ශනිකව ගන්න බෑන්නේ. ඕඩර් කරලා යම් කිසි කාලයක් අනිවාර්යයෙන්ම යනවා. ඒක සමහර විට දවස් ගාණක් වෙන්න පුළුවන්, සති ගාණක් වෙන්න පුළුවන්, දවස් ගාණක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පැය ගාණක් වෙන්න පුළුවන්. ඒ වගේම භෞතික පරීක්ෂා කරන්න බෑ. ඒ කියන්නේ අපිට ගිහිල්ලා ඉවරලා එඳුමක් ගත්තොත් එඳුම නම් ෆිට ඕන් කරලා 10 පාරක් ෆිට ඕන් කරලා බලලානේ ඔක ගේන්නේ. හැබැයි මේකෙදි එහෙම කරන්න බෑ. රූප ටික තමයි බලන්න වෙන්නේ. ලස්සන කෙනෙක්ට අන්දවල ෆොටෝස් ටිකක් දාලා තියේ. එහෙම වුණොත් ඒ ලස්සන එක්කෙනත් එක්කම සල්ලි දීලා ගන්න වෙනවා නේ. හරි. එතකොට මේ එහෙම නැතුව අපිට ෆිසිකලි චෙක් කරන්න බෑ අදාළ භාණ්ඩය. ඒ වගේම සාමාන්‍ය ආරක්ෂාවක් අපිට ෂුවර් නෑ භාණ්ඩය ගෙදෙට්ට එනකම් මේක එයිද නැද්ද? එහෙම නැත්නම් මොන වගේ භාගයට කැඩිච්ච එකක් ගෙදෙට්ට එයිද? මේ ඉල්ලපු එක එයිද කියන විශ්වාසය භාණ්ඩය ගෙදෙට්ට එනකම්ම නෑ ඔන්ලයින් බිස්නස්. එහෙනම් මිනිස්සුන්ගේ විශ්වාසය හදාගන්න තමයි ටිකක් අමාරු වෙන්නේ ඔන්ලයින් බිස්නස් වල. හරි. රයිට්. රිස්ක් ගැන අපි පස්සේ කතා කරමු. මම මේක දැම්මේ මේ ගිය අවුරුද්දේ කට්ටියත් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන්ට මෙහෙම දේවල් එයි කියලා හිතලා මොකක් හරි මේ work from home ගිය අවුරුද්දේ කට්ටිය එක්සෑම් ලිව්වේ මේ කොරෝනා කියන තත්ත්වයක් එක්ක. ඒකට අන්තිම කාලේ වෙනකොට රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක පේපර් එකට මෙහෙම දේවල් එයි කියලා ඉවරලා කොහෙන් හරි ගත්ත ගෑනලා ට්‍රාන්ස්ලේට් කරලා ඔය දාලා තියෙන්නේ. මම හදපු එක නෙමෙයි මේක. නෙට් එකෙන් අරගෙන ඒක ට්‍රාන්ස්ලේට් එකක් මම ට්‍රාන්ස්ලේට් කරෙත් නෑ. Google Translate දාලා එකකින් ගහපු එකක් වෙන්න ඕනි මේක. ඒක නිකන් පොඩ්ඩක් කියලා බලන්න work from home කියන එක. අපි ඒක පස්සේ කතා කරමු. ඊගාවට අර O level IT කරපු කට්ටිය නම් මෙන්න මේ කතන්දරේ දන්න. හරි. මේ තියෙන්නේ e-commerce තුල ගනුදෙනු ස්වභාවය. ඉස්සෙල්ලා එකේ තිබ්බේ මේ ව්‍යාපාර ස්වභාවය. මේ තියෙන ගනුදෙනු ස්වභාවය. ගනුදෙනුවේ ස්වභාවය අනුව අපිට ව්‍යාපාර වර්ගීකරණයක් කරන්න පුළුවන්. මෙතෙන්දී අපි ගන්නවා අපි හිතමු මෙහෙම A to B කියලා දැම්මොත් ඔයගොල්ලෝ මේකම ගන්න කවන්නේ මම එහෙම දාන්නම්කෝ. මෙන්න මෙහෙම දැම්මොත් මේකේ අපි දන්න ඕනේ මේ දෙකේ ඉලක්කමකින් තමයි මේ ටික වෙන් වෙන්නේ. 2 කියන වචනේ ඔය. 2. හරි. එතකොට ඒකේ වම් පැත්තේ තියෙන්නේ හැම වෙලෙම සේවාව සපයන්න. දකුණු පැත්තේ තියෙන්නේ සේවාව ලබා ගන්නා පුද්ගලයා. එතකොට අන්නේ සේවාව සපයන්නා සහ මේ තියෙන අන්තර්ජාල සේවාව සැපයීම හැම වෙලෙම කරන්නේ මේ වම් පැත්තේ ඉන්න කෙනා. අන්තර්ජාල සේවාව වම් පැත්තේ ඉන්න කෙනා. අපේදී දකුණු පැත්තේ ඉන්න කෙනා තමයි මේ අන්තර්ජාල සේවාවේ පාරිභෝගිකයා වෙන්නේ. අන්තර්ජාල සේවාව ලබා ගැනීම කරන්නේ. එතකොට මේ සේවාව සපයන්නාගේ සහ ලබා ගන්නාගේ තත්ත්වය එනතර ස්වභාවය මත ව්‍යාපාර වර්ග ගොඩක් තියෙනවා. මේකෙදි මේ B අකුරෙන් කියවෙන්නේ බිස්නස් කියන එක. යම් කිසි ව්‍යාපාර ආයතනයක් නම් අපි මේ B අකුරෙන් ඕක නිරූපණය කරනවා. එතකොට මෙතන B to
B කියලා කියන්නේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. business to business. හරි. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට කියන එක තමයි මේ මෙතනින් කියවෙන්නේ. එතකොට ව්‍යාපාරයෙන් ව්යාපාරයට කියලා කියන්නේ හිතමු එක කම්පැනියක් තියෙනවා. හරි. තොග සැපයුම් කරුවෙක් ඉන්නවා. මේ තොග සැපයුම් කරුවගෙන් මේගොල්ලෝ තොග සැපයුම් කරුවා ඒගොල්ලන්ගේ වෙබ් අඩවිය පබ්ලිෂ් කරනවා. මේ වෙබ් අඩවියේ තියෙන ඒගොල්ලන්ගේ මොනවා හරි භාණ්ඩ ටික. හරි. එතකොට මෙතන ඉන්නවා තවත් ව්‍යාපාරක. ඊට නැත්නම් සිල්ලර වෙලෙන්දෝ ටිකක් ඉන්නවා. මේ සිල්ලර වෙලෙන්දට පුළුවන් මේ වෙබ්සයිට් එකට ලොග් වෙලා ඉවරලා මේ තියෙන භාණ්ඩය කීයක් හරි ඕඩර් කරන්න. එතකොට මේගොල්ලන්ගේ මෙන්න මේ කට්ටියගේ සේවාව මේ සිල්ලර තොග වෙලෙන්දාගේ සේවාව සිල්ලර වෙලෙන්දා විසින් ලබා ගැනීමක් කරනවා. දෙන්නම වෙලෙන්දු. එහෙමනම් සේවාව සැපයීම කරන්නේ සේවාව ලබා ගැනීම කරන්නේ එකම කරන්නේ ව්‍යාපාරිකයෝ. අන්න ඒ වගේ ඒවා තමයි B2B කියලා කියන්නේ. ව්‍යාපාරිකයාගෙන් ව්‍යාපාරිකයාට. හරි. එතකොට දන්නේ නැති කට්ටිය හෝ අමතක වෙයි කියලා කියන කට්ටිය ඉන්නවා නම් e-commerce තුල ගන්ධන ස්වභාව කියලා ලියන්න. මේ ටික චූටි කොලයක ලියා ගන්න හොඳම වැඩේ ඒක තමයි. කොලයක ලියලා මේ මම දාපු ටියුට් එක print එකක් ගන්න. මේක නම් ගෙදරත් නෑ මේ කලින් print කරපුවා මගේ අතේ. ඒ නිසා ඔයගොල්ලෝ print එකක් ගන්න. කොළ 6යි කියන්නේ ඩබල් සයිඩ් එක කොළ 3යි යන්නේ ඔයගොල්ලන්ට. මේ කොළ 3 print එකක් ගන්න. ඒ කොළ 3ට ඔය ලියන දේවල් ටික අමුණන්න. අමුණලා ෆයිල් එක දාලා තියන්න. අන්තිම කාලේ වෙනකොට ඕනේ වෙයි. විසික් කරලා දාන්න එපා කොහෙටවත් නේ. ඔයගොල්ලෝ ගාව මේ වෙනකොට මම දීපු ටියුට් එක හැම පාඩමකටම එක ටියුට් එක ගන්න එහෙම නැත්නම් ෆයිල් එක ගන්න ඔයගොල්ලෝ හදලා තියාගන්න. ඊට ඒ පාඩමට අදාළ යම්කිසි ප්‍රශ්නයකට උත්තර ලිව්වොත් ඒ උත්තරය ඒක ඇතුළට දාලා තියාගන්න. ඒකට ඔයගොල්ලන්ට ලේසි වැඩ ටික කරගෙන යන්න. හරි. පාඩම් 13න් තියෙන්නේ. පාඩම් 13ට ෆයිල් 13ක් තියාගන්න අපේ එකට අනිත් ඒවා ඊට වඩා වෙනස් වෙයි. right. එතකොට B2B කියලා කියන්නේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. හරි. මේ ගන්න ස්වභාවය තමයි ව්‍යාපාරයෙන් ව්යාපාරයට. business to business. ඔන්න ඉස්සරහින් ලියාගන්න. B2B කියලා ලියුවා. ඉස්සරහින් ලියනවා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට. ඊගාවට B2C කියලා කියන්නේ business to consumer. නැත්නම් business to customer කියලා සමහරවිට පාවිච්චි කරනවා. හරි ඒක business to consumer. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට. දැන් අපි ඔය හිතමු මේ අපි ඉස්සර කතා කරපු eBay වගේ එකක්. සර්විස් එක ඒගොල්ලෝ දෙනවා. Alibaba එක නේ Alibaba එකේ සර්විස් එක අපිට දෙනවා. Alibaba සයිට් එක තියෙනවා. ඔන්න ওই සයිට් එකේ සර්විස් එක අපිට දෙනවා. ඒ සර්විස් එක ලබා ගන්න අපි. අපි කියන්නේ ව්‍යාපාරිකයෝ නෙවෙයි. ව්‍යාපාර කටයුතු සඳහා නෙවෙයි අපි මේ සර්විස් එක ගන්නෙ. මේ ගෙදරට අවශ්‍ය මට ඕනේ වෙන බඩු ටිකක් ගන්න. එහෙමනම් අන්න සේවාව සපයන්නේ Alibaba කම්පැනි එක. ඒක ව්‍යාපාර ආයතනයක්. සේවාව ලබා ගන්නේ මම. මම කියන්නේ ව්‍යාපාරික ආයතනයක් නෙවෙයි. ඒ කියන්නේ මේ භාණ්ඩය මිලදී ගැනීමේදී ඒ මගේ ව්‍යාපාරයකට නෙවෙයි මේ භාණ්ඩය මිලදී ගැනීම කරන්නේ. එහෙනම් මම සාමාන්‍ය කස්ටමර් කෙනෙක්. එහෙනම් අන්න ඒ වගේ ව්‍යාපාරයේ පාරිභෝගිකයාට කියන එක තමයි B2C කියලා කියන්නේ. හරි. මේක ඉස්සරහින් ඕනනම් ලියාගන්න. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට B2C කියන එක. business to consumer. ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට. මේ මොනවා හරි එක්සැම්පල් දීලා බිස්නස් මොඩල් අහනවා ඔයගොල්ලන්ගෙන්. බලමු අපි ප්‍රශ්නයක් මොකක් හරි එකක් විතර හදමු.
ඊගාව තියෙනවා B2E. දැන් සේවාව සපයන්නේ මෙයා. ව්‍යාපාරිකයෙක්. එහෙනම් මේක ව්‍යාපාරයෙන්. B2E. E කියලා කියන්නේ employee. හරි. සේවකයා. යම්කිසි ව්‍යාපාරයක් තමන්ගේ සේවකයන්ට යම්කිසි සේවාවක් සපයනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වේ HR කියලා. මානව සම්පත් කළමනාකරණය. එතකොට මේ වගේ එකදී ඔන්න බිස්නස් කම්පැනි එක යම්කිසි පුද්ගලයෙකුගේ වැටුප් විස්තරයක්. නැත්නම් වැටුප මෙන්න මේක අපි බැංකුවට යවුවා. අන්නේ විස්තරේ දානවා. එහෙම නැත්නම් නිවාඩු ඉල්ලීම සඳහා අවකාශයක් ලබා දෙනවා. මෙන්න මේ වගේ දේවල් කරොත් මේ සේවාව සැපයීම කරන්නේ ව්‍යාපාරය. මේ සේවාව ලබා ගන්නේ එම ව්‍යාපාරයේ සේවකයෝ. එහෙමනම් අන්න ඒ වගේ ඒවට අපි කියනවා business to employee. නැත්නම් ව්‍යාපාරයෙන් සේවකයන් හට සපයන සේවාව. මේක ගන්න ස්වභාවය වෙන්නේ ඒ වගේ එකක්. එහෙනම් B2E කියන එකට ඕනේ නම් ලියාගන්න ව්‍යාපාරයෙන් සේවකයාට ව්‍යාපාරයෙන් සේවකයාට හරි. ඊගාව එක C2C consumer to consumer. මට මේකට උදාහරණයක් නම් මතක් වෙන්නේ නැහැ. මේ කියන්නේ පාරිභෝගිකයා තමයි සේවාව ලබා දීම කරන්නේ. ඒ සේවාව ලබා ගන්නේ තවත් පාරිභෝගිකයෙක්. මෙතන බිස්නස් මොඩල් එකක් නැහැ. නැත්නම් මුදල් ගනුදෙනු වීමක් හෝ ව්‍යාපාර ආයතනයක් නැහැ. සමහර විට මේකේ සේවාව සපයන්නේ තර්ඩ් පාර්ටි එකක් වෙන්න පුළුවන්. තුන්වෙනි පාර්ශ්වයක් යම්කිසි වෙබ් එකක් හදලා දෙනවා. ඒත් මේ වෙබ් එක යම්කිසි කෙනෙක් පාවිච්චි කරනවා. එයාගේ තියෙන දේවල් ටිකක් ඇතුළත් කරනවා. ඒ ඇතුළත් කරන දේවල් වල විස්තර ටික ලබා ගැනීම හෝ ඒකේ සේවාව ලබා ගැනීමත් ඒහා සමානම තියෙන පාරිභෝගිකයෝ ටිකක් ගන්නවා. එතකොට පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට සේවාවක් වෙනවා නම් අන්න ඒ වගේ ඒවා තමයි C2C කියලා කියන්නේ. right? ඒකත් ඕන්න ලියාගන්න පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට සේවාවක් සැපයීම. හරි. ඊගාව එක C2B. C2B. C2B කියලා කියන්නේ පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට. එතකොට අර අපි ඉස්සෙල්ලා කතා කරපු reverse auction එහෙම නැත්නම් group purchasing වගේ දේවල් වලට යම්කිසි facility එකක් දෙන site එකක් තිබුණොත් එහෙම මේකේ අදාළ ඒවා පාරිභෝගිකයා තමයි මෙතන leading. ඒකට මේ පාරිභෝගිකයාට ඒවාව ලබා දෙන්න තමයි ව්‍යාපාරිකයෝ ඉන්නේ. එතකොට මේ වගේ දේවල් වලට අපි කතා කරනවා පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට. කියන ස්වභාවයේ ගන්ධන ස්වභාවයක් තියෙනවා. හරි. මේක එහෙනම් C2B කියන එකට ලියාගන්න පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරිකයාට පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරිකයාට අටයි කියන්නේ කට්ටිය කීප දෙනෙක්ම අඩුයි නේ. මලික්කෝ යාළුවා. නිපුන්. පොත නිපුන්ගේ යාළුවා ලක්ෂාන්. ඔබයි නපොදයි ඉන්නවා. මෙත් හතරයි මෙත්ස් පහක් ඉන්නවනේ.
maths පහම ඉන්නවද කොහෙද නේ? ඉමේජ් උත් තාම maths නේද කරන්නේ? ඉරුන් ඉමේජ් කාව්‍යා නර්මදා මලි maths පහ හරි. කොමර්ස් එක්කෙනයි. අපේ ටෙක් ළමයි තමයි නැත්තේ නේ. ටෙක් එක්කෙනෙක්වත් නෑ නේද? නෑ. හරි. ඊගාවට තියෙනවා G to G. G to G කියලා කියන්නේ government to government. රජයකින් තවත් රජයකට. එතකොට මතක තියාගන්න මේ government to government කියපුවම සමහර විට එක රටක රජයකින් තවත් රටක රජයකට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක රටක තියෙන එක අමාත්‍යාංශයකින් නැත්නම් එක ආයතනයකින් රජයේ තියෙන එක රාජ්‍ය ආයතනයකින් වෙනත් රාජ්‍ය ආයතනයකට සේවය සැපයීම වෙන්නත් පුළුවන්. එතකොට ඒ සේවය සැපයීම සඳහා අදාළ සේවාව ලබා දීම කරන්නේ රජයෙන්මයි. සේවාව ලබා ගැනීම කරන්නේ රජයෙන්ම තමයි. එතකොට මේකේ තියෙන එතකොට G to G. හරි. G to G කියලා කියන්නේ රාජ්‍යයකින් රාජ්‍යයකට නැත්නම් රජයෙන් රජයට කියලා ලියාගන්නකො. G to G කියලා කියන්නේ රජයකින් රජයකට. ඊට පස්සේ G to C කිව්වොත් එහෙම ගොඩක් වෙලාවට මේකට තමයි උදාහරණයක් අහන්නේ අපෙන්. G to C රජයෙන් පාරිභෝගිකයාට දෙන සේවා මොනවාද? හරි. මේකට තමයි අපි කතා කරන්නේ ආදායම් බලපත්‍රය කියන එක. දැන් අපිට පුළුවන් ගෙදර ඉඳන් ආදායම් බලපත්‍රය ගන්න. ඒකට ඒ වගේ සේවාවක් සපයන්නේ රජය. රජයෙන් සපයන සේවාවක් ඒක ලබා ගැනීම කරන්නේ පාරිභෝගිකයා. එහෙනම් රජයෙන් සපයන සේවය පාරිභෝගිකයෝ ලබා ගන්නවා. එහෙනම් රජයෙන් පාරිභෝගිකයාට කියන එක වෙන්නේ. එහෙම නැත්නම් දැන් ඕගොල්ලන්ගේ ප්‍රතිඵල A level O level රිසර්ච් ටික එන්නේ. රිසර්ච් දෙන්නේ රජය. එක්සැමින් ඩිපාර්ට්මන්ට් එක. එක්සැමින් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ රජයේ ආයතන. මේ රජයේ ආයතනෙන් දෙන සේවාව ලබා ගැනීම කරන්නේ ඔයාලා. එහෙනම් මේ ප්‍රතිඵල ලබා ගැනීම කියන අවස්ථාවේදී ඒකේ ගණන ස්වභාවය වෙන්නේ government to consumer or customer. හරි. එතකොට රජයෙන් පාරිභෝගිකයන්ට කියන එක තමයි G to C කියලා කියන්නේ. එතකොට වැඩි හිතන්න එපා මේ ඕනෙම වෙලාවකදී මේ බිස්නස් මොඩල් එක ඒගොල්ලෝ දෙන උදාහරණයත් එක්ක අදාළ වචනේ තෝරගන්න. එතෙන්දී මුල පැත්තට එන්න ඕනේ සේවය සපයන කෙනා. මම මේකේ දාලා නැහැ. දැන් හිතන්නකෝ මෙහෙම මේ ටිකේ මම දාලා නැහැ මෙහෙම එකක්. G to B කියලා දෙනවා. එතකොට සේවාව සැපයීම කරන්නේ රජය. සේවාව ලබා ගැනීම කරන්නේ ව්‍යාපාරිකයෝ. දැන් අපි අපේ මූලික අකුරු ටික දන්නවා. මේකේ තියෙන්නේ බොහොම සරල අකුරු ටිකක් නේ. E අකුර තියෙනවා, T අකුර තියෙනවා, E අකුර තියෙනවා, G අකුර තියෙනවා. ඔච්චරයි නේ තියෙන්නේ. මේ අකුරු හතරෙන් තමයි මේ ටික ඔක්කොම එන්නේ. ඒකට එකිනෙකට වෙනස් ආකාර ගොඩක් තියෙයි නේද? දෙකේ තරයි කියන්නේ 16ක් තියෙයි නේද? ඒ වෙනස් ආකාර 16ක් තියෙයි. කොහොම වුණත් ඕගොල්ලන් දීපුවම මේ දීපු එකෙන් මුල පැත්තේ කෙනා තමයි සේවාව ලබා දෙන්නේ. දකුණු පැත්තේ කෙනා සේවාව ලබා ගන්නවා. G to E කියලා කියන්නේ එතකොට රජයෙන් තමන්ගේ ඉන්න නිලධාරීන්ට, තමන්ගේ ඉන්න සේවකයන්ට. රජයේ සේවකයන්ට යම් කිසි සේවාවක් ලබා දීමක් කරනවා නම් අන්න ඒක G to E. හරි. රජයේ සේවකයන්ට තමන්ගේ චක්‍ර ලේඛන ටික ලබා දීමක් කරනවා නම් එහෙම නැත්නම් රජයේ සේවකයන්ට අපි රක්ෂණාවරණය අදාළ විස්තර ලබා දීමක් කරනවා නම් ඒ වගේ දේවල් මැනේජ් කරන්න සර්විස් එකක් යනවා නම් අන්න ඒවට කියනවා අපි G to E කියලා. හරි. government to employee. ඔන්න ඔය විදිහට තමයි මේ ගනුදෙනු ස්වභාවයන් ටික තියෙන්නේ. මේවත් සාමාන්‍ය පරණ පාස් පේපර් වල 2013 14 වගේ මට්ටමට යනකොට මේවෙන් ගොඩක් ප්‍රශ්න තියෙනවා. නමුත් ඊට පස්සේ 2015 පස්සේ පේපර් එකේ මොඩල් එක පොඩ්ඩක් වෙනස් වුණා. ඒත් එක්ක මේවා පොඩි ප්‍රමාණයක් අහනවා. මට මතකයි 2020 එකෙත් අහලා තියෙනවා මේවා. පොඩි කොටසක් විදිහට තියෙනවා. නමුත් ඊට වඩා දේවල් ටිකක් එකතු වෙනවා මෙතෙන්දී. එතකොට ඔන්න B to E කියන එකේ තියෙන දේවල් ටික. දැන් නිකන් අහගෙන ඉඳලා එපා වෙලා නැත්තේ නේ. යමු
සාමාන්‍ය එක්සෑම් එක තිබ්බ ප්‍රශ්නයකට යමුකෝ අපි 2020 ප්‍රශ්නෙට මේ මේක මම හිතන විදිහට ටියුට් එකේ අග දාලා තියෙනවම 2020 ප්‍රශ්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා එක්සෑම් 2018 එකක් ගන්න 18 එක කරමුකෝ. හරි. 18 අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද එන්නේ කියලා. මේකේ තියෙනවා ශ්‍රී ලංකාවේ එක්තරා නගරයක ඇති ව්‍යාපාරයක් දී වෙස් මුහුණු අතින් සාදනු ලබයි. sorry අතින් සාදනු ලබන සිල්වටන කියන්නේ හෑන්ඩ්මේඩ් කියන එක බතික් සහ අත්‍යන්ත රෙදිපිලි වැනි අත්කම් භාණ්ඩ සංචාරකයන්ට අලෙවි කරයි. දැනට පාරිභෝගිකයන් විසින් සාප්පුවට පැමිණ මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගනු ලැබේ. හිමිකරු තමන්ගේ වෙබ් ద్వාරයක් මගින් මාර්ගගතව තම භාණ්ඩ අලෙවි කිරීමට සැලසුම් කරයි. හරි. ව්‍යාපාර හිමිකරු විසින් ආරම්භ කිරීමට සැලසුම් කරනු ලබන ව්‍යාපාර ආකෘති වර්ගය සඳහන් කරන්න. බිස්නස් මොඩල් එක නෙවෙයි අහන්නේ. එතකොට මේ අහන්නේ අර ගනුදෙනු ස්වභාවය කියන එක තමයි බිස්නස් මොඩල් එක විදිහට. මේකෙදි මොකද්ද බිස්නස් මොඩල් එක වෙන්නේ? ව්‍යාපාර හිමිකරු විසින් කාටද දෙන්නේ? පාරිභෝගිකයන්. එතකොට මේකේ බලාපොරොත්තු වෙන්නේ business to consumer B2C කියන මොඩල් එකට තමයි මේ කතන්දරේ මේ වෙන්නේ නේද? එහෙනම් මෙන්න මේකට උත්තරේ ඔච්චරයි ඈ. right. ඊගාව එක ආසන්නයේ පිහිටා ඇති එක්තරා සංචාරක හෝටලයක් එහි වෙබ් අඩවියේදී මෙම සැලසුම් කරන ලද මාර්ගගත සාප්පුව ප්‍රසිද්ධ කිරීමට කැමැත්ත පළ කරයි. පළ කරන්නේ යයි උපකල්පනය කරන්නේ. මෙම සංසිද්ධියට අදාළව අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ සහ හෝටලයේ අතර කුමන ව්‍යාපාර ආකෘතියක් ස්ථාපනය කළ හැකි වන්නේද? එතකොට මෙතන එන ව්‍යාපාර වර්ගය මොකක්ද එතකොට? මේ දෙකොල්ලම බිස්නස් කරන කට්ටිය. එහෙමනම් මෙතන මොඩල් එක වෙන්නේ business to business නේද? business to business කියන එක තමයි මෙතෙන්ට එන්නේ. හරි. ඊට පස්සේ කියනවා හෝටලය සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත මාර්ගගත සාප්පුව යන එකිනෙක සඳහා ව්‍යාපාර ආදායම් ආකෘතිය බැගින් කෙටියෙන් පැහැදිලි කරන්න. ඒක වැරදිද? මට පේන විදිහට දැන් මේ දෙවෙනි එකෙන් අහන්නේ මෙන්න මේ මොඩල් එක. ඒකට මේවා. මේ බිස්නස් මොඩල්. මට හිතෙන විදිහට එhmenan දැන් මෙතෙන් දෙන්න ඕනේ මේ මොඩල් එක මෙයාගේ එතකොට බිස්නස් එක තියෙනවා ක්ලික් වර්ගයේ. ක්ලික් සහ බ්‍රික්ස් කියලා જાති දෙකක් තියෙනවානේ. එතකොට දෙකම තියෙනවා මෙතන එන්න ඕනේ ක්ලික් සහ බ්‍රික්ස් කියන එක තමයි මෙතෙන් එන්න ඕනේ. අපි කෝකටත් බලමු මගේ යතේ මේක තියෙනවා නම් මාකින් ස්කීම් එක තියෙනවා එකෙන් බලලා යන්න ඈ.
එහෙම තමයි යනවා. හරි. මෙයාගේ business to වල පේන ඇති B2C කියලා අරන් තියෙනවා. මෙයා B2B කියලා. ගාව ප්‍රශ්නෙට උත්තරේ තමයි මොකද්ද මේ අහන්නේ කියන එක හොයාගන්න වෙන්නේ නේ. ආදායම ලබන විදිහ කියන කතන්දරේ තමයි එතකොට අහලා තියෙන්නේ. හෝටලේ සහ අත්කම් භාණ්ඩ ව්‍යාපාරයේ යෝජිත මාර්ග සාප්පුව යන එකිනෙක සඳහා ව්‍යාපාර ආදායම් ආකෘතීන් බැගින් කෙටියෙන් පැහැදිලි කරන්නලු. එතකොට මේ කියන්නේ මේ මෙතෙන්දී ඒගොල්ලෝ පැහැදිලි කරගන්න කියන්නේ මේක දැන් මේ විස්මූණු වල තියෙන වෙබ් ద్వාරය හොටෙල් එකේ වෙබ්සයිට් එකේ දාපුවම අත් වෙන ප්‍රතිලාභයක්. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන විස්මූණු කරන එක්කෙනාට අර හොටෙල් එකේ ඉන්න කට්ටියගේ ආදායමකුත් වෙනවනේ. ඒ වගේම මේගොල්ලෝ යම්කිසි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හොටෙල් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් මේගොල්ලන්ගේ ඇතුළත් කරොත් එහෙම මේගොල්ලන්ගේ මේ තියෙන වෙබ් පෝටල් එකේ ඇතුළත් කරොත් එහෙම ඒක හරහා ප්‍රචාරයක් ඇතිවීමක් වෙනවා. ඒකට ඔන්න ඔය වගේ මොනවා හරි දේවල් ටිකක් තමයි දෙන්නේ. ඒගොල්ලන්ට අත් වෙන වාසි ටිකක් තමයි එන්න ඕනේ. ඊට අමතරව දැන් ඔතෙන් අපිට ගන්න පුළුවන් තව ට්‍රැෆික් එක වැඩි වෙනවා නේ. සාමාන්‍යයෙන් එතකොට දැන් මේගොල්ලෝ මේ හොටෙල් එකේ කට්ටිය නොමිලේ ලබා දුන්නොත් එහෙම ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ ඕගොල්ලන්ගේ ඔන්න හොටෙල් එකේ කට්ටිය කියනවා ඕගොල්ලන්ගේ මේ තියෙන වෙබ් පෝටල් එක මේ එහෙම නැත්නම් මේ ඔන්ලයින් මොකද ඊ-මාකට් ප්ලේස් එක මේ අපේ වෙබ්සයිට් එකේ දාන්න අපි නොමිලේ ඔයගොල්ලන්ට අවස්ථාව දෙන්නම්. එතකොට කවුරු හරි කෙනෙක් වෙස්මූණු හෙව්වා ඒ වෙස්මූණු හොයන කෙනත් එන්නේ අර හොටෙල් එකේ වෙබ්සයිට් එක. එතකොට වෙබ්සයිට් එකේ මේ මොනවාද වෙබ්සයිට් එකට එන මිනිස්සු ගාන වැඩි වෙනවා. ඒකෙන් වෙබ්සයිට් එක රීච් වෙනවා. වෙබ්සයිට් එක රීච් වුණත් එක්ක වෙබ්සයිට් එක සර්ච් එන්ජින් වල එහෙම ටිකෙන් ටික උඩට එනවා. මේකත් සාමාන්‍යයෙන් මෙතෙන්දී අත් වෙන ලාභයක්. හරි. ඒතකොට අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මම හිතන්නේ මේකට ලියන්න වෙන්නේ. එතකොට ඊට පස්සේ තුන්වෙනි එක අහනවා සැලසුම් කරන ලද ව්‍යාපාරයේ මාර්ගගත ගෙවීම් සැකසීම සහ භාවිතා කළ හැකි ක්‍රම දෙකක් සඳහන් කරන්න. මොනවද? ඔයගොල්ලෝ දන්න ටිකක් දාන්න බලන්න. නිකා මහගෙන හිටපු එකනේ අද දවසම කරේ. තුන්වෙනි එකට සැලසුම් කරන ලද ව්‍යාපාරයේ මාර්ගගත ගෙවීම්. ගෙවීම් ගැන කතා කරේ නෑ තාම. ඔන්ලයින් පේමන්ට් කරන්න පුළුවන් කොහොමද? මේක මේ පාඩම ලොකුවට උගන්වන්න ඕනේ නෑ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ දන්නවා. කොහොමද ගෙවන්නේ? අපිට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ එකකින් ගෙවන්න නේද? හරි. ණය හරපතක් හෝ බැරපතක් මාර්ගයෙන් ක්‍රෙඩිට් කාඩ් එකක් හරි ඩෙබිට් කාඩ් එකක් හරි මගින් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අර PayPal වගේ third party software එකක්. නේ? PayPal කියලා ලිව්වත් කමක් නැහැ ඔයගොල්ලෝ. එහෙම නැත්නම් PayPal වැනි තුන්වෙනි පාර්ශ්වයේ මුදල් ගන්නදෙනු දුකාංගයක් එහෙම නැත්නම් පාර්ශවයක් කරා මුදල් ගෙවීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොබයිල් පේමන්ට් ඔයගොල්ලෝ කරන්නේ. easy cash නම් මනම් කියලා කියන්නේ. ඒ වගේ මොබයිල් පේමන්ට් මොකක් හෝ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියන්නේ වෙබ් ద్వාර කියලා ඒ ක්‍රෙඩිට් කාඩ් එකෙන් තමයි ගෙවන්නේ. අපි කියන ඒවට වෙබ් ద్వාර කියලා. මේ ගෙවීම් ద్వාර කියලා. ගෙවීම් ద్వාරයක් අපිට මේ වෙබ්සයිට් එකට ඇතුළත් කරන්න පුළුවන්. ඒකට ඔන්න ඔය වගේ මොකක් හෝ ක්‍රමවේදයක් අපිට ක්‍රමවේද කීපයක් මේකට ලියන්න පුළුවන්. හරි. හතරවෙනි එක තියෙනවා සැලසුම් කරන ලද ව්‍යාපාරය වෙබ් ద్వාරය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ඔබ විසින් යෝජනා කරනු ලබන අලෙවි කිරීමේ එක් ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න. හරි. ව්‍යාපාරයේ වෙබ් ద్వාරය සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්න. ඒ කියන්නේ දැන් අපි බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න ඕනේ. බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න මොකක් හෝ ක්‍රමයක් ලියන්න කියලා කියනවා. එතෙන්දී හිතා ඉන්න වෙනවා ඔයගොල්ලන්ට. නමුත් ඔයගොල්ලෝ ක්‍රම ටික ඔක්කොම දන්නවා. මොනවද කරන්නේ?
නිදිත් දන්නේ නැහැ. කියන්න බලන්න. දැන් ඔන්ලයින් බිස්නස් එකක් ප්‍රොමෝට් කරගන්න කරන මොනවා හරි දේවල් ටික. කට්ටියම දාන්න බලන්න මෙසේජ් ටික. ඔව්. ඇඩ්වර්ටයිස්මන්ට්. එතකොට ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන උත්තරේ ගියොත් එහෙම ඇඩ්වර්ටයිස්මන්ට් කියන එක හරි. හැබැයි මෙතෙන්දී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ IT එක්ක යන ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. එතකොට ඔයගොල්ලෝ පැහැදිලිව කියන්න ඕනේ මෙන්න මේ જાතිය ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා. අන්න ඒකයි මම කිව්වේ මේ ප්‍රශ්නේදී අපිට ලකුණු වෙන විදිහේ මේක අහපුවම වෙබ් ද්වාරය පාරිභෝගිකයන්ට ආකර්ෂණය කර ගැනීමට මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් ඇඩ් එකක් දාන්න කියලා කියන්න පුළුවන්. හැබැයි අපි කියන්න ඕනේ ඒ ඇඩ් එක මොකද්ද? මොන වගේ ඇඩ් එකක්ද? අපි හිතමු අපිට මේකට කියන්න පුළුවන් අපි දානවා සෝෂල් මීඩියා කැම්පේන් එක. සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම. කොහොමද සෝෂල් මීඩියා වල Facebook වලත් කරන්නේ? ටූටි ඇඩ් එකක් හදලා ඉවරලා ඉස්සෙල්ලා ෂෙයා කරනවා. මේක ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ඇඩ් එක මුදල් ගෙවලා බූස්ට් කරන්න නේ. අපිට අවශ්‍ය ඒරියා එකක් අරගෙන ඒ ඒරියා එකට මේක බූස්ට් කරන්න පුළුවන්. එතකොට අර මම කියපු එකෙත් අපි දැන් කරන්නේ එක එක රටවල් වල එක එක ලොකේෂන් වලට මේවා බූස්ට් කරනවා. අපි සාමාන්‍යයෙන් සර්ච් කරලා බලනවා එක එක රටවල් වල මොනවද ඉල්ලුම තියෙන්නේ කියලා. ඒ ඉල්ලුම තියෙන තැන් ටික බලලා ඉවර වෙලා ඒ ඉල්ලුම තියෙන තැන් වලට අදාළ අනිත් අය කොහෙටවත් ෂෙයා නොවෙන්න ඒ එහෙට විතරයි ලංකාවට ෂෙයා කරන්නේ අපි පිටරට විතරයි ෂෙයා කරන්නේ අපි ෂෙයා කරනවා ඒ රටවල් වලට. එතකොට ඒ වගේ අපිට පුළුවන් මේ ටාගට් ගෲප් එක හොයලා ඉවරලා සෝෂල් මීඩියා කැම්පේන් එකක් ගෙනියන්න. එහෙම නැත්නම් සෝෂල් මීඩියා කියන එකේදී ඔයගොල්ලන්ට කියන්න පුළුවන් උතෙන්දී Facebook වලින් කරන්න පුළුවන් Instagram වලින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොබයිල් වල අපිට ඔය WhatsApp Viber වගේ මොබයිල් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා මොබයිල් ඇඩ් යන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවද තියෙන්නේ? ඔයගොල්ලන්ගෙන් දැන් ගොඩාක් ඇප් ඩවුන්ලෝඩ් කරනකොට ඔයගොල්ලන්ට ඇඩ් ගොඩක් එක්කනේ දෙන්නේ. ඇඩ් එකක් ඩවුන්ලෝඩ් කරනකොට ඒ ඇඩ් එකත් එක්ක ඇඩ් වෙනවා. මේ සෝරි ඇප් එකත් එක්ක ඇඩ් දෙන මේවා ගොඩාක් එනවා. ඒකට එතන තියෙන්නේ යම් කිසි විදිහකින් ප්‍රොමෝෂන් එකක්. ඒකත් සාමාන්‍ය ලෝකේ පාවිච්චි කරන ප්‍රොමෝෂන් එකක්. ගොඩාක් ඇප් අපිට ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න දෙනවා. හැබැයි ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එක රන් කරනකොට ඇප් එක ඔන් කරනකොටම ඇඩ් කීපයක් ගිහින් තමයි ඇප් එක පටන් ගන්න. එතකොට අපිට සෝෂල් මීඩියා වල එහෙම නැත්නම් YouTube වගේ එකකින් මේ ප්‍රොමෝෂන් කරන්න පුළුවන්. එකක් සෝෂල් මීඩියා වල ප්‍රොමෝෂන් කරන එක. ඊට පස්සේ මොබයිල් ප්‍රොමෝෂන් කරන එක. ඊට පස්සේ තව එකක් අහලා ඇති ඊමේල් මාකටිං. අහලා තියෙනවද? ඊමේල් මාකටිං. ඊමේල් මාකටිං කියන එක සෑහෙන ගොඩක් දුරට කරන එකක්. සාමාන්‍ය අපි යුරෝපියන් වගේ රටවල් එක්ක ගත්තොත් එහෙම යුරෝපියන් ඒවයේදී ප්‍රොමෝෂන් කියන පාර්ට් එක වැඩිපුරම ඒගොල්ලෝ කරන්නේ ඊමේල් එක. මොකද ඒගොල්ලෝ අපි වගේ සෝෂල් මීඩියා පාවිච්චි කරන ප්‍රමාණය අඩුයි. නැත්නම් නෑ පාවිච්චි කරනවා. නමුත් ප්‍රමාණය අඩුයි. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් තමන්ගේ දේ ජොබ් එක පටන් ගන්න ඊමේල් එක බලලා. මොබයිල් ෆෝන් එකේ හැම වෙලේම ඇලර්ට් එක එනවා ඊමේල් එකක් ආපු ගමන්. ඒකට ඒගොල්ලෝ ඊමේල් එක හැම වෙලේම රෙස්පොන්ඩ් කරනවා. ඒ නිසා මේ වගේ රටවල් ගොඩක් වෙලාවට ඊමේල් ගැන විශ්වාස. එතකොට ඒ වගේ අවස්ථාවක් නිසා වලට අපි කරන්නේ ඊමේල් ප්‍රොමෝෂන්. ඊමේල් ප්‍රොමෝෂන් කරන්නේ කොහොමද? අපි එකතු කරගන්නවා ඊමේල් ඇඩ්‍රස් ටිකක්. ඔය ඊමේල් ඇඩ්‍රස් එකතු කරන්නේ ගොඩාක් වෙබ්සයිට් වලට ගියපුවම මොනවා හරි ටිකක් ඩවුන්ලෝඩ් කරන්න නම් ඕගොල්ලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක මේකට ඇතුළත් කරන්න. එතකොට ඒගොල්ලෝ අපේ ඊමේල් ඇඩ්‍රස් එක ගන්නවා. අරගෙන ඉවරලා ඒ ඊමේල් ඇඩ්‍රස් ටික ඒගොල්ලෝ ප්‍රොමෝෂන් සඳහා පාවිච්චි කරනවා. සමහරට ප්‍රොමෝෂන් කැම්පේන් සඳහා ඒගොල්ලෝ මේ ඊමේල් ඇඩ්‍රස් ටික පාවිච්චි කිරීමක් කරනවා. එහෙම නැත්නම් ඊමේල් ඇඩ්‍රස් විකුණනවා. මම කලින් කියලා තියෙන්නේ. අපේ ලංකාවේ ක්ලාස් වලදී කරන්නේ. ඉස්කෝලවල ළමයිගේ ඇඩ්‍රස් කොහොම කොහෙන් හරි එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් අපි නුවරට ගත්තොත් නුවර නම් ඔය ඇඩ්‍රස් ටික විකුණන්න ටීම් එකක් ඉන්නවා. ඇඩ්‍රස් එකක් රුපියල් 2කට 3කට විතර ඒගොල්ලෝ විකුණනවා. ඒකට
ගුරුවරු 10කට 15කට ඇඩ්‍රස් ටික විකුණනවා. ලොකු ගාණක් ඒ කාලේට හොයාගන්න. ඒකට ඇඩ්‍රස් ඒ වගේ තමයි ඊමේල් ඇඩ්‍රස් ටික. ඒගොල්ලෝ කොහෙන් හරි හොයලා ඉවරලා ඒකට ඊමේල් එකක් යවනවා. අර සෝෂල් මීඩියා වලට වඩා මේකේ තියෙන වැදගත් ඊමේල් එක අනිවාර්යෙන් ඉන්බොක්ස් එකට යනවනේ. ඉන්බොක්ස් එකට හෝ එහෙම නැත්නම් ස්පෑම් වලට යනවා. ඒකට අපි නම් ස්පෑම් එක බලන්නෙත් නෑ මකලා දානවා. නමුත් ඒ රටවල් වලදී ක්ෂණිකව ස්පෑම් එකට නොගියත් ස්පෑම් එක මකන්න කලින් ඒගොල්ලෝ චෙක් කරලා බලනවා මේ ස්පෑම් එකේ අපිට වැදගත් මොනවා හරි තියනවාද කියලා. හරි. ඒක මේකේ තියෙන ටයිටල් එකෙන්. නැත්නම් මාතෘකාවෙන් ඒගොල්ලෝ චෙක් කරලා බලනවා මේක අපිට අදාළ දෙයක්ද? මේක අපිට වැදගත් වෙනවද කියන එක චෙක් කරලා බලනවා. ඒතර ඔන්න ඔය වගේ ඊමේල් මාකටිං කියන එක බල්ක් ඊමේල් එකකට ඊමේල් යැවීමක් කරන එක තමයි අපි ඊමේල් මාකටිං කියලා කියන්නේ. එහෙමනම් අපිට මේ කියන එකට මේකට ඇඩ්වර්ටයිස්මන්ට් සෝෂල් මීඩියා ඇඩ්වර්ටයිස් එකක් සෝෂල් මීඩියා කැම්පේන් එකක් වගේම ඊමේල් මාකටිං කියන එකත් කරන්න පුළුවන්. ඊට අමතරව තව මොනවද කරන්න පුළුවන්? උතෙන්දී අපේට තව එකක් තමයි search engine optimization. එහෙම නැත්නම් සෙවුම් යන්ත්‍ර SEO කියලා මේ දවස්වල ලොකුවට කතා කරන්නේ. ඔන්ලයින් ඕගොල්ලන්ට එන ඇති SEO search engine optimization. search engine optimization කියලා කියන්නේ නර්මදා කතා කරා නේද ඔහොම එකක් ගැන. search engine optimization කියලා කියන්නේ අපිට යම්කිසි වෙබ් අඩවියක් ගත්තයින් පස්සේ ඒ වෙබ් අඩවිය අපිට ප්‍රොමෝට් කරගන්න ඕනේ search engine එකක් ඇතුලේ. අපි Google කියලා. Google එකේ යම්කිසි අකුරු Google එකට ගිහින් මොනවා හරි දෙයක් search කරපුවාම යම්කිසි විදියකින් අපේ site එක උඩට ගන්න try කරන්න ඕනේ. එතකොට දැන් sample එකක් විදිහට අපි ගත්තොත් එහෙම මේක මේ level ඉනිගත් තේන කියලා ගැහුවොත් එහෙම මොකද්ද ඉස්සෙල්ලාම එන්නේ. එතකොට අර මුලටම අපේ site එක ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි search engine optimization කියලා කියන්නේ. එතකොට සාමාන්‍ය මේ ගොඩක් දැන් තියෙන search engine එක social media connect වෙලා ඉන්නවා. ගොඩක් search engine එකේ search කරනකොට social media වල වැඩිපුරම වැඩ කරන කට්ටියත් එතන උඩට එනවා. හරි. එතකොට මේ වෙබ්සයිට් එකක් මේ වගේ search engine එකේ මුලට ගන්නවා කියලා කියන්නේ ඇත්තටම ඒක ලොකු සාර්ථකත්වයක්. මොකද දැන් සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක්ට කවුරු හරි මිනිස්සෙට මොනවා හරි දෙයක් ඕනේ වුණොත් එහෙම ඒ ඕනේ වෙච්ච කෙනා යම්කිසි දෙයක් හොයන්නේ Facebook එකට ගිහින්වත් YouTube එකට ගිහින්වත් නෙමෙයි. ඒගොල්ලෝ අදාළ දේ හොයන්නේ එක්ක Google එකට එහෙම නැත්නම් Google තමයි 180ක් විතරම වගේ එහෙම නැත්නම් Yahoo Bing වගේ search engine එක. search engine එකකින් තමයි සෙවීම කරන්නේ. ඕගොල්ලන්ට mobile phone එකක් එහෙම නැත්නම් computer එකක් මිලදී ගන්න ඕන නම් ඕගොල්ලෝ ගිහින් ඕක search කරන්නේ. Google එකට ගිහිල්ලා Google එකේ type කරනවා මේ මට මේ computer එකක් නැත්නම් computer මේ model එකේ computer එක price එක හොයලා දෙන්න කියලා. එතකොට එහෙම search කරනකොට search engine එකේ ලක්ෂ ගාණක් results එනවා. ඒ results වලින් මුලටම ගැනීම තමයි වැදගත්ම දේ. මොකද මිනිස්සු බලන්නේ මුලම තියෙන 1 2 3 4 විතරයි. පළවෙනි පිටුවේ ඇතුලේ තියෙන දේවල් ටික විතරයි බොහෝ විට මිනිස්සු බලන්නේ. ඒ නිසා යම් කිසි දෙයක් හොයනකොට ඒ keyword වලට ගැලපෙන විදිහට අපේ website එක පළවෙනි page එකට ගේන්න පුළුවන් නම් අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒ වගේ search engine ඇතුලේ අපේ වෙබ් අඩවිය හොඳ high rank එකකට ගේන එක තමයි search engine optimization කියලා කියන්නේ. මේකත් සාමාන්‍ය මේ e-marketing වලදී වැදගත් වෙන ක්‍රමවේදයක්. ඒකට අපිට පුළුවන් search engine වල advertisement දාන්නත් පුළුවන් සල්ලි ගෙවලා. ඒකට ওই වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. sample එකක් විදිහට දැන් ගහලා බලන්න මොනවා හරි දෙයක්. දැන් ඒ ගහපු එක ඔයගොල්ලන්ගේ page මුලටම එයි. right. අපි මේ උත්තරේ හරි නේද? සැලසුම් කරන දී ව්‍යාපාරික ආකර්ෂණය කර ගැනීමට ඔබ විසින් යෝජනා කරන ලබන අලෙවි කිරීමේ ක්‍රම e-marketing කියන ඒවා එක් ක්‍රමයක් කෙටියෙන් පැහැදිලි කරන්න. එතකොට ඔයගොල්ලන්ට social media වල කොහොමද කරන්නේ කියන එක පැහැදිලි කරන්න ඕනේ. social media කියලා විතරක් කියලා බෑ. අපි social media තෝරා ගන්නවා, ad එකක් හදලා social media එකේ share කරනවා. ඊට අමතරව ඉලක්ක කණ්ඩායම් තෝරලා මේ ad එක මුදල් ගෙවලා ඕනේ නම් මේ බූස්ට් කරන්න පුළුවන් කියන කතන්දරේ ලියන්න.
එහෙම නැත්නම් ඊමේල් මාකටිං කියන එකට ගියොත් එහෙම නිකම්ම ඊමේල් මාකටිං කියලා විතරක් උත්තරේ ලියලා බෑ. අපි මේ සඳහා ඊමේල් මාකටිං කියන ක්‍රමය තෝරා ගන්නවා. එතෙන්දී කොහෙන් හරි ඉලක්ක කණ්ඩායමකට අදාළ වෙන ඊමේල් ඇඩ්‍රස් ටිකක් හොයා ගන්නවා. ඒ ඊමේල් ඇඩ්‍රස් වලට අපි මේ සාමාන්‍ය මිනිස්සුන්ට ආකර්ශනීය ආකාරයේ ඊමේල් පණිවිඩ නිකන් අකුරු ටිකක් විතරක් යවලත් බෑනේ. ලස්සන HTML ඊමේල් එකක් යවන්න. ඔන්න ඔය වගේ දෙයක් අපි මේක ඇතුලේ විවිධ යුතුයි. මම හිතන්නේ ඊගාවට උත්තර ලියන්න බෑ අපිට තාම. ඉන්ටෙලිජන්ට් ඒජන්ට් ගැන අපි දන්නේ නැහැ. මේ ඉන්ටෙලිජන්ට් ඒජන්ට් ගැන අපි කතා කරන්නේ මේ අන්තිම පාඩමේදී. ඒ හින්දා මම මේකට උත්තරේ ලියන්නේ නැහැ. මේ තියෙන්නේ එතකොට මතක තියාගන්න තුන්වෙනි ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ එක කොටසක්. මේ ප්‍රශ්නේ මේ වගේ කොටස් දෙකක් තිබුණා. A සහ B කියලා. B එක සම්පූර්ණයෙන්ම ඉන්ටෙලිජන්ට් ඒජන්ට් කෙනෙක් ගැන කතා කරපු ප්‍රශ්නයක්. හරි. රයිට්. එහෙමනම් උන 2018 ප්‍රශ්නය මේ වගේ එකක්. අපි මේකේ තව පොඩ්ඩක් ප්‍රශ්නයක් කරලා යමු. හරි. අපි මේ ප්‍රශ්නේ නිකන් කතා කරන්න බලමු. ප්‍රශ්නේ පොඩ්ඩක් කියවලා බලන්න. කියවලා බලලා පළවෙනි එකට උත්තරේ මට කියන්නකෝ. ඉන්නෝ නේද? නිදිද? ඒකයි කාගේ එපා වෙලා දින්නේ. B to B. හරි. මේක ඇත්තටම ප්‍රශ්නේ මේක මං හදපු ප්‍රශ්නයක්. එතකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇත්තට මේ කට්ටිය නිෂ්පාදකයෝ කියන්නේ කවුද කියන එක ඔයගොල්ලන් ප්‍රශ්නයක් වෙන්නේ නැති. ඒකට කවුරු හරි කෙනෙක් කිව්වොත් B to B කියලා මම ඒ උත්තරේ පිළිගන්නවා. මොකද ලොග වෙලෙන්දෝ කියන්නේ අනිවාර්යයෙන්ම ව්‍යාපාරිකයෝ. එතකොට මේ භාණ්ඩ ටික විකුණනවා නම් ඒගොල්ලොත් ව්‍යාපාරිකයෝ කියලා හිතන්න පුළුවන් නේද? හරි. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ගමේ ඔය මේ එනසාල් කරාමු හදන මිනිස්සු ටික සමහර ව්‍යාපාරිකයෝ නොවෙන්න පුළුවන්. එහෙනම් කවුරු හරි කෙනෙක් මේකට C to B කියලා ලිව්වා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. හරි. මේ සේවාව වෙනම කොහෙන් හරි හදලා දීපු එකක් නේ. ඒ නිසා ওই දෙකෙන් මොකක් හරි කමන්නේ. මේ දෙක තමයි අපිට එතකොට ගන්න වෙන්නේ බිස්නස් මොඩල් එක විදිහට. හරි. ඊට පස්සේ මෙම පද්ධතිය තුළදී අංකිත ආර්ථිකයේ වාණිජ්‍ය ක්‍රමයක් වන ප්‍රතිවෙන්දේසි කිරීම භාවිතා කරන්නේද? ප්‍රතිවෙන්දේසි කිරීම කියලා කියන්නේ අපිට අවශ්‍ය දෙයක් අපි සඳහන් කරනවා
අපේ වෙබ් අඩවිය තුල. එතකොට අරගොල්ලෝ අපිට අඩු මිල ගණන් ලබා දීමක් කරනවා නේද? මේක තමයි ප්‍රතිවෙන්දේසි කිරීම කියලා කියන්නේ. නමුත් එහෙම එකක් මෙතන වෙන්නේ නැහැ. මෙතන වෙන්නේ මේගොල්ලෝ කියන්නේ අපි ගාව මෙන්න මේ වගේ බඩු ටිකක් තියෙනවා කියලා. එතකොට ඔග වෙලෙන්දෝ ටික ඉහළ මිල ගණන් සඳහන් කරනවා. ඒතකොට නිෂ්පාදකයෝ මේ තොගය ඉදිරි ලබා දීම කරන්නේ වැඩිම මිලට. ඒතකොට මෙතන වෙන්නේ ප්‍රතිවෙන්දේසියක් නෙවෙයි. මෙතන වෙන්නේ වෙන්දේසියක්. නේ? එතකොට ප්‍රතිවෙන්දේසිය කියලා කියන්නේ අවශ්‍යතාවයේ ඇතුළත් කරපුවාම සැපයුම් කරුවෝ ටික මිල ගණන් අඩුවෙන් දක්වාගෙන එන එක. ඒක තමයි ප්‍රතිවෙන්දේසි කිරීම කියලා කියන්නේ. එක් අවශ්‍යතාවයකට සැපයුම් ආකාර ගොඩක් තියෙනවා. හරි. එතකොට මෙතෙන්දි වෙන්නේ එක් සැපයුම් ආකාරයක් තියෙනවා. ඒ සැපයුම් ආකාරයට මිලදී ගන්න ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ එකිනෙකට වැඩි මිල ගන්න. ඒතකොට මෙතන ප්‍රතිවෙන්දේසියක් නෑ. මෙතන තියෙන වෙන්දේසි. හරි. ඊට පස්සේ අපෙන් අහන ප්‍රතිවෙන්දේසි කිරීමේදී ප්‍රතිලාභ අත්වන ආකාරය පැහැදිලි කරන්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ මෙතන ලියන්න ඕනේ ප්‍රතිවෙන්දේසි කිරීමේදී ප්‍රතිලාභය වන්නේ මේක අහගෙන ඉඳලා ගෙදෙද්දි ලියන්න ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ උත්තර ලියන්න පටන් ගන්න. මම අද මේ පාඩම පටන් ගන්නවා. එතකොට පටන් අරගෙන කරගෙන ගියානේ. ඒතර මේක තව පොඩි කොටස් ටිකක් විතරයි තියෙන්නේ. නමුත් එක දවසින් කරන්න බෑ. ඒකින්ද ලබන සතියකට යමු අපි. කොහොමුණත් මේ පාඩමෙන් පටන් අරගෙන ඔයගොල්ලෝ මේ පේපර් වල තියෙන පාස් පේපර් ටික අරගෙන ඌව දැන් පාස් පේපර් කරන්න පටන් ගන්න. ඒකේ තියෙන මේ જાතිය ප්‍රශ්න ටිකට ඔක්කොටම උත්තර ලියන්න try කරන්න. ඒතර ඔයගොල්ලන්ට මේ ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන් කියන විශ්වාසය එයි. ඊට පස්සේ ඊගාවට මම කරනවා මේකේ වරනම් OS කරනවානේ. OS එක කරනවා. ඊගාවට system කරනවා. හරි. ඒකට මතක තියාගන්න අපේ සිලබස් එක බොහොම ඉක්මනට මම හිතන්නේ මේ අවුරුද්දේ ඉවර වෙන ජනවාරි ලබන අවුරුද්දේ ජනවාරි වගේ වෙනකොට අපි මේ කම්ප්ලීට් සිලබස් එක ඉවර කරනවා. හරි. එතනින් පස්සේ අහපව පාරක් බය වෙන්න එපා. මුල පාඩම් ටික අහපව පාරක් කරගෙන යනවා ප්‍රශ්නත් එක්ක. ඒ නිසා මුල පාඩම් බැරි වුණා කියලා දැන් අතාරින්න ඕනේ. අහපව මෙතනින් පටන් ගත්තොත් ඕගොල්ලන්ට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඊගාව දේ මතක තියාගන්න මේ දැන් කරන පාඩම් අහපව මට කරන්න වෙන්නේ නැහැ ආයෙ. දෙවෙනි පාරක්. හරි. මම ලොජික් ගේට් තව පාරක් කරනවා. නම්බර් සිස්ටම් පාඩම හැම පිටින් කරන්නේ. නමුත් ප්‍රශ්න ගොඩක් එක්ක අපි කතා කරනවා. ලොජික් ගේට් එකත් කියන්නේ තියරි කොට එක්කම කියවන්නේ. රිවිෂන් එකක් විදිහට හැම කොටසක්ම ආවරණය වෙන විදිහට ප්‍රශ්න ටික අරගෙන ඒ ප්‍රශ්න ටිකේ තියරිත් කතා කරලා අපි ප්‍රශ්න ටික කරගෙන යනවා. හරි. ඩේටාබේස් අපි අහපව පාරක් කරනවා. නෙට්වර්ක් ප්‍රශ්න ටික අහපව පාරක් කරනවා. හරි. ඒ කියන්නේ රිවිෂන් එක මොඩල් එකට යනකොට අපි ඔය හැම පාඩමම කවර් වෙනවා. හැබැයි ඒ තැන්වලදී මේ OS එක සිස්ටම් එක හැම තනි පාඩමක් විදිහට අරගෙන කෙරෙන්නේ නැහැ. ප්‍රශ්න ගණි. ඒ කියන්නේ අපි MCQ ටික ස්ට්‍රක්චර් සහ මේ රචනා ප්‍රශ්න ටික අරගෙන ඉවරලා පේපර්ස් ටික කරනකොට මේ ප්‍රශ්න හම්බෙන්නේ. නමුත් තියරි අහපව පාරක් කතා කරන එකක් නෑ මේ පාඩම් වල. මේ මෙතනින් ඉස්සරහට කරන පාඩම් වල. මොකද මම හිතනවා මෙතනින් ඉස්සරහට කරන පාඩම් දැන් අමතක නොවේයි කියලා. හරි. ඉස්සර කරපු පාඩම් ඔයගොල්ලන්ට අමතක ඇති කියලා මම හිතෙනවා. එතකොට ඒ නිසා දැන් පටන් ගත්තත් ඔයගොල්ලන්ට අහපව පාරක් සම්පූර්ණ සිලබස් එක කවර් කරගෙන අහපව පාරක් මේ මුලින් ඉඳන් පටන් අරගෙන මේක ගොඩ දාගන්න පුළුවන්. හරි. දැන් මතක තියාගන්න දැනට ගොඩක් ක්ලාස් වලදී මිහිය සහ නුවර දෙකේදීම තාම සමහර පාඩම් වල ලොජික් ගේට් ඉවර කරලත් නැහැ. හරි. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ තාම සිලබස් එකේ මොකවත් කරලා නැති තරම් මට්ටමක ඉන්නේ. මේ අපි මේ දෙවෙනි පාරකුත් කරන් try කරනවා. දෙවෙනි පාරකුත් යන්න. ඒ හින්දා ඕගොල්ලන්ට ලොකු chance එකක් තියෙනවා එතකොට හොඳ රිසර්ච් එකකට යන්න. මම උගන්වන්නේ S1කට හෝ C1කට නෙවෙයි. එතකොට S1ක් C1ක් ටාගට් කරන කෙනාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මගේ ස්පීඩ් එකත් එක්ක යද්දි. එතකොට මේ S1ක් C1ක් අරගෙන අපිට කැම්පස් යන ටිකක් අමාරුයි. C අරන් කැම්පස් යන අය ඉන්නවා. ඉතින් තියෙන්නේ. නමුත් සාමාන්‍ය අපේ ටාගට් එක තියෙන ඊට උඩින් තියෙන රිසර්ච් එක. ඒ නිසා මේ අපි දෙවෙනි පාරකුත් යමු. කොහොම හරි මේ ටික කතා කරලා සිලබස් එක තව පාරක් කොහොම හරි කවර් කරගමු. ඒක ඔෆ්ලයින් කරන්න තිබ්බොත් ගොඩක් හොඳයි කියලා හිතනවා. මොකද ඇත්තටම
එතන database සාමාන්‍යයෙන් මම මොරදී හැම ක්ලාස් කරද්දී සාමාන්‍ය මගේ හොඳම පාඩම වෙන්නේ database කියන එක. දැන් ක්ලාස් එකක් රිවිෂන් එකක් පටන් ගන්නකොට මම පටන් ගන්නේ database. නමුත් ඕගොල්ලන්ට ඒ මට්ටමට මට ගේන්න බැරි වුණා. බලමු අපි අහපපාර database එකක් කරමු. එතකොට රචනා ප්‍රශ්න 4 කොහොම හරි කරන්න පුළුවන්. අපි අර හැමදාම කියනවා වගේ රචනාවේ එකට ලකුණු 25කට එහා ගන්න අපි try කරනවා. හරි. ඒකේ යම් කිසි ගැටලුවක් ආවොත් තමයි මේ ප්‍රශ්නෙට අත ගන්න. අපි අනිත් ටිකත් එක්ක ඊට පස්සේ බලමු. right. මේක ඊගාවට කියන දේවල් ටික ගත්තොත් මේක ප්‍රතිවෙන්දේසි කිරීමේ ප්‍රතිලාභත් වන ආකාරය කියන එක සාමාන්‍ය ප්‍රතිලාභත් වෙන්නේ මෙතෙන්දී සේවාව ඒ කියන්නේ පාරිභෝගිකයක් තමයි සේවාව වැඩිපුර වෙන්නේ. කියන්නේ ප්‍රතිවෙන්දේසි කිරීමේදී යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ අවශ්‍යතාවය අන්තර්ජාලය තුල ප්‍රකාශ කරනවා. එතෙන්දී කැපයුම් කරුවෝ අඩු මිල ගණන් යත්තේ මිල ගණන් ඉදිරිපත් කරනවා. මේ විදිහට තමයි ප්‍රතිවෙන්දේසි කිරීම කියන එක එන්නේ. හරි. right. ඊගාව එක yes SQL කියන්නේ database පාඩමනේ. SQL ටික අහපව කරනවා. දැන් මම කරන්නේ මොකද මේ ගිය සතියේ විතර ඉවර කරලා ඉවරලා අහපව පාරක් තව මාසෙකින් විතර පටන් ගන්නේ නැහැ. මම හිතන විදිහට අහපව පාරක් අපි මැයි වගේ වෙනකොට මේ plan එකක් තියෙනවා. මැයි වගේ වෙනකොට අහපව පාරක් මේ database completely ER එක normalization එක SQL කියන ටික. ඒ ටික කරනවා. හැබැයි මතක තියාගන්න එතකොට කරන්නේ තනිකර paper අරගෙන සම්පූර්ණ ඒ අදාළ හැම තියරියකටම අදාළ වෙන ප්‍රශ්නයක් කරගෙන මේ ප්‍රශ්නේ තමයි කරන්නේ. එහෙම කරලා සම්පූර්ණ කවර් කරනවා. SQL කරනවා අපෝ. SQL විතරනේ දැන් ඔයගොල්ලන්ට මම දන්න විදිහට ඔයගොල්ලන්ට තාම Python බෑ. ඉතින් Python අහපව සමහර තියරිත් එක්කම කරන්න වෙයි මට. ඉතින් Python කරනවා මම එහෙම සම්පූර්ණම. ඊට පස්සේ මට දැනන විදිහට ඔයගොල්ලෝ network හොඳට කරා, logic gate හොඳට කරා. නමුත් ඒවැ ප්‍රශ්න කරලා කොහොම හරි අහපව පාරක් මට්ටමකට ගේනවා. number system ටික පුළුවන්. ඇති කියලා හිතනවා ඈ. දැන් මතකද දන්නේ නැහැ number system නම් ඒ දවස්වල පුළුවන් ඔයගොල්ලන්ට. ආයෙ මොනවද කරේ? ඒක බලමු අනිත් පාඩම් ටික. HTML CSS පුළුවන් ඇති. හැබැයි අමතක වෙනවා ඒව නම් ඉක්මනට. ඒ හින්දා අහපව පාරක් අගදි කරමු. හරි. අන්තිමට විතරක් මේක කරමු ඈ. මේ ඉන්ටෙලිජන්ට් ඒජන්ට් ගැන කතා කරන්නේ නැහැ මම. මේක විතරක් කතා කරනවා තුන්වෙනි ප්‍රශ්නේ. මෙම ගණුවේදී මාර්ගගතව මුදල් ගෙවීම සඳහා අහන්න දෙයක් නැහැ නේ හැමදාම අහන ප්‍රශ්නයක්. මුදල් ගෙවීම සඳහා භාවිත කළ හැකි සුදුසු ක්‍රමවේදයන් දෙකක් ලියන්න. හරි. මේ ප්‍රශ්නෙත් මම කිව්වා වගේ 2000 මම ඒ ලෙවල් පටන් ගත්ත දවස් ඉඳන් කරන ප්‍රශ්නයක්. ඔය කියන ප්‍රශ්න ටික. මම මේ දින ටියුට් වල තියෙන ප්‍රශ්න ටික ගොඩක් වෙලාට ඇවිත් තිබ්බා. මෙතෙන් එතකොට අහනවා ගෙවීම සඳහා භාවිත කළ හැකි සුදුසු ක්‍රමවේදයන් දෙකක් ලියන්න කියලා. එතකොට අපිට ක්‍රෙඩිට් කාඩ් එක එහෙම නැත්නම් මේ මොබයිල් පේමන්ට් එහෙම නැත්නම් යංගම ගෙවීම් ක්‍රම එහෙම නැත්නම් ගෙවීම් ద్వාර එහෙම නැත්නම් PayPal වගේ දෙයක් ගන්න ලියන්න. හරි. right. එහෙමනම් අදට ඔහොම නවත්තන්න. මම ලබන සතියේත් එතකොට මේ පාඩමමයි කරන්නේ. මොකද මේක ඉවර කරලා දාමු. එතකොට අපිට මේ ඉවර කරලා තව ප්‍රශ්න දෙක තුනක් කරමු. මේ ටිකට මේකේ තව මොනවා හරි ප්‍රශ්න ඇති මම හිතන විදිහට. මේ ප්‍රශ්නේ තියෙනවා. ඔව් මෙන්න මේක තියෙනවා. ඔයගොල්ලෝ මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න. මට එවන්න එපා. ඔය මේ WhatsApp එවුවෙන් පස්සේ ඔය කියව ගන්න බෑ. හරි අමාරුයි. නක් කරන්න එහෙම. කොහොමවත් මේ ප්‍රශ්නෙට උත්තර ලියලා තියාගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ අපි බලමු මම කියනකොට මම කියන දේවල් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙට ලකුණු කීයක් විතර එයිද කියන එක බලමු. හරි. එහෙනම් මේ ප්‍රශ්නේ ලියන්න. මේ තුනම පුළුවන් නම් ලියන්න අහපුවා. මේ එක කියන ප්‍රශ්නේ, දෙක කියන ප්‍රශ්නේ සහ 2018 ප්‍රශ්නේ. මේ ප්‍රශ්න තුනම ඔයගොල්ලෝ ගෙදෙද්දී අහපුවා පාරක් ලියන්න. ලියලා ඉවර වෙලා බලන්න ඒ කියපු දේවල් එක්ක ඔයගොල්ලන්ට අදාළ ලකුණු ගන්නකට යන්න පුළුවන් වෙයිද කියලා. right. එහෙමනම් ඔතනින් නවත්තන්නම්. ලබන සතියේ මේ පාඩමේම ඉතුරු කොටස් කරලා ඉවර කරනවා. ඊට පස්සේ සතියේ තමයි OS කරන්නේ. එතකොට ටියුට් ටික ගන්න පුළුවන් විදිහක් කියන්න කවුද? නිපුන්
නැතුව ඒක වන්නේ. අනිපුන් ඉන්නවා. නිපුන් ඉන්නව නේද? නිදා ගන්න නැහනේ. මේ වගේ. ඉන්නවනේ. නිපුන් මේ හෙට උදේ පාන්දරම නම් යනවා උතනින්. හැබැයි 7 විතර එනකොටම යනවා. ඔයාලට ඕනනම් උතනින් දෙන්න පුළුවන් ඔයාගේ යාළුවාටත් එක්ක මම ටියුට් එක දීලා යන්නම්. 7ට නැගිටිනවද? හරි මම එනකොට කෝල් එකක් දෙන්න. එතකොට ගන්න හෙට දවසේ මම නැහැ. එහෙනම් හෙට දවස් ටියුට් ගන්න එන්න එපා කවුරුත්. අනිද්දා ඊගා දවස් ටිකේ කවදා හරි දවසක් ගන්න කොහොමත් ලබන සිකුරාදා වෙනකොට ඕනේ නැහැ ඔයගොල්ලන්ට. මොකද ලබන සිකුරාදාත් මම OS පටන් ගන්නෙ නැහැ. මේක ඉවර කර ගන්නවා. ඉවර කරගෙන ඊට පස්සේ සතිය තමයි පටන් ගන්න. ඊට කලින් කොහොම හරි මේ ටියුට් එක එවා ගන්න ක්‍රමයක් ඔයගොල්ලෝ කියන්න මම ඒතකොට ඒ විදිහට එවන්නා. එක්ක ගෙදෙට්ට ඇවිත් ගන්න එහෙම නැත්නම් එවන ක්‍රමයක් කියන්න මම දාන්න. හරි එහෙමනම් අදට නවතිමු. ලබන සතිය හම්බෙමු ආපහු ඈ. මේ ටික කරන්න ආපහු. ආපහු පාරක් මේ පාඩමෙන් පටන් අරගෙන කොහොම හරි කොට දාගමු. එහෙනම් නවතින්න.